නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අභිනව සම්බුද්ධ වර්ෂය උදා වෙලා 4 වෙනි දිනේ දෙන ඉරිදා දවසේ වෙසක් පොය උදා වෙලා 4 වෙනි දිනේ අද ඉරිදා දවස. ඉතින් සතියන්ත සීල භාවනා වැඩසටහන රැගෙන ඊ타ම දයාවෙන් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්කිරුවන් විදුලිය ඔස්සේ අපි ඔබ ඊ타ම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉතින් අද ඉරිදා දවසේ මේ උතුම් පින්කම ආරම්භ කරලා අපිට දවස මුළුල්ලේම සීල භාවනා පින්කම සමග රැඳෙන්න අවස්ථාව යෙදෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම උදෑසන උපෝසත සීලය සමාදන් කොට උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම පිණිස අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පූජනීය මහා සංඝරත්නයේ වැඩමව වදාළ. අපි හැමදෙනාම පළමු කොට වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් පින්වන්ත ඔබ හැමදෙනාම නිවසේ සිට ඒක රාශි කරගෙන ඒ වගේම මව්බිමේ සිව් දිසාවෙන් ඒ වගේම මව්බිමෙන් පිට වෙනත් රටවල මේ අවස්ථාවේ සිටින අපේ පින්වත් හැමදෙනාම තුනුරුවන පාමුල ඒක රාශි කරගෙන මේ වෙසක් සමයේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපේ හදවත පූජා කරගෙන ඒ තුනුරුවන පාමුල හදවත සකස් කරගෙන ජීවිතයට බොහෝ පුණ්‍ය ධර්මයන් ඒක රාශි කරගන්න අපට අවස්ථාව දෙනවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද මේ පින්කමේ සදැහැති දායකත්වයේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ පර්ත් මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින් තමයි සදැහැති දායකත්වය දරන්නේ. ඒ පින්වත් හැමදෙනාම දයාවෙන් සිහිපත් කරගෙන ඒක රාශි කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම සමග. එහෙමනම් අපි නැවත වතාවක් ආදර ගෞරවයෙන් මහා සංඝරුවන වන්දනා කොට ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අප හැමදෙනා උපෝසතේ සීලෙහි සමාදන් කොට උතුම් ධර්මානුශාසනාව අපට අනුකම්පාවෙන්ම පවත්වනසේක්වා. සාදු 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 මාත් සමගම නමස්කාරය කියලා තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 අටාංග උපෝසත සීලයේ සමාදන් වෙන්න මා කීවාම කියන්න.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම විකාලේහි ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ විකාලේහි ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. නච්ච ගීත වාදිත විසූක දස්සන නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම නැටුම් ගැයුම් වැයුම් විකාර දර්ශන නැරඹීමෙන්ද නැටුම් ගැයුම් වැයුම් විකාර දර්ශන නැරඹීමෙන්ද මල් සුවඳ විලවුන් දැරීමෙන්ද මල් සුවඳ විලවුන් දැරීමෙන්ද සැරසීමෙන්ද විසිතුරු ලෙස හැඩවීම
සැරසීමෙන්ද සැරසීමෙන්ද විසිතුරු ලෙස හැඩවීමෙන්ද වැළකීම නම් වූ වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උච්ඡාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම උස්සාසනද උස්නාසනද සුඛෝපභෝගී මහාසනද සුඛෝපභෝගී මහාසනද පරිහරණයෙන් වැළකීම නම් වූ පරිහරණයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ අට්ඨංග උපෝසත සීලය මාගේ මේ අෂ්ටංග උපෝසත සීලය මෙලව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසද අවබෝධ වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා අප සියලුම දෙනාගේ ගෞරවනීය වැඳුම වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, ලෞතර බුද්ධ ශාසනයේ අපගේ ශාස්ත්‍ර වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන උතුම් වෙසක් කාලය දැන් එළඹිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පින්නුවන් පෑමෙන් අවුරුදු 2564ක් 63ක් ගත වෙලා ගියා. 64 වෙනි ශ්‍රී බුද්ධ වර්ෂය පසුගිය වෙසක් පුන් පොහෝ දිනෙන් ආරම්භ වුණා.
මේ සමගම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ වර්ෂය එළඹීමත් සමගම විශේෂයෙන්ම අපගේ මේ සිංහල ජාතියේ ආරම්භයත් සනිටුහන් වෙනවා. සිංහල ජාති ආරම්භය විජය කුමාරයා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග ආරම්භ වුණේ. ඒ දවස වුණේ බුදුරජාණන් වහන්සේ පින්නුවන් පාන දවසේ. බුදුරජාණන් වහන්සේ දා සක්දෙවිඳුන්ට වදාලා පින්වත් දේවේන්ද්‍රය ගෞතම බුද්ධ ශාසනය බොහෝ කාලයක් රැකෙන්නා වූ ආරක්ෂා වන්නා වූ ඒ දේශයට අද විජය කුමාරයා ගොඩ බහිනවා ඒ පිරිසට ආරක්ෂාව සලස්වන්නයි කියලා. එහෙමනම් පින්වත්නි එදා ඉඳලා තමයි අපේ මේ සිංහල ජාතිය ආරම්භ වුණේ. මේ සිංහල ජාතියේ තියෙනවා සුවිශේෂී බවක්. ඒ සුවිශේෂී භාවය මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා අපගේ ශ්‍රේෂ්ඨ ජාතික වීරයෙකු විසින්. ඒ තමයි අපගේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. උන්වහන්සේ එතුමා 1923 දී ඒ කියන්නේ මෙයින් හරියටම අවුරුදු 97කට කලින් සියවසකට ආසන්නයි. එතුමා සඳහන් කරනවා සිංහල බෞද්ධයා සංගරාවට වර්ෂ 2300ක් දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම ශක්කාති ශ්‍රක්ක තුන් ලෝකාග්‍ර භාග්‍යවත් සර්වෝත්තමයන් වහන්සේගේ ශාසනය සිංහල බෞද්ධයන් විසින් ආරක්ෂා කළෝය. මෙවැනි ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් පෘථිවි මණ්ඩලයේ අන් කිසි ජාතියක් විසින් නොකරන ලද්දේය. එතකොට බලන්න පින්වත්නි මේ සර්වෝත්තමයන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරගෙන මේ දේශනාව ආරක්ෂා කරගෙන පැමිණි ශ්‍රේෂ්ඨම ජාතිය කවුද? මේ සිංහල ජාතිය. මේ පුණ්‍ය ක්‍රියාව කළ උතුම් ආර්ය ජාතිය වර්ෂ 100ක කාලයක පමණ සිට පිරිහෙන්නට පටන්ගෙන තිබේ. නමුත් අවුරුදු 100කට කලින් මේ කියන්නේ 1923 3 මාසේ 24 වෙනිදා අනගාരിക ධර්මපාලතුමා සඳහන් කරන්නේ මෙවන් ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් කරපු බුද්ධ ශාසනය රැකපු මේ සිංහල ජාතිය පිරිහෙන්නට පටන්ගෙන තිබේ. එතකොට අපි අත මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්නට කල්පනා කළේ මේ සිංහල ජාතියත් බුද්ධ සිංහල ජාතියේ දියුණුව පැවතුනොත් ආරක්ෂාව සැලසුනොත් සිංහල ජාතිය රැකුණොත් ඒ සිංහල ජාතිය නිසා මේ ගෞතම බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් රැකෙනවා. එහෙමනම් මේ අපි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී දේශනාවක් ඇසුරින් ජාතියේ දියුණුවට ඒ වගේම ඒ ජාතියේ ඒ සිංහලයන්ගේ මෙලව දියුණුවට පරලෝ දියුණුවට සංසාර දුකින් අත් මිදීම පිණිස මේ ධර්මයේ උපකාර වන්නේ කෙසේද කියන කාරණේ තමයි අපි අද මේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. පිරිහීමක් තියෙනවා නම් අපි දියුණුවෙන්ට ගැන කතා කරන්නට ඉස්සෙල්ලා පිරියෙන්නේ කුමන කාරණාවක් නිසාද කියලා අපි තේරුම් අරගෙන ඉන්න ඕන.
එහෙම නැත්නම් අපිට පිරිහෙන තැන හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පිරිහෙන තැන ගැන අපගේ ජාතික නායකයා වෙච්චි මේ මෑත ඉතිහාසයේ පින්වත්නි සිංහල ජාතියට බුද්ධ ශාසනයට අවංකවම ආදරය කළ සිංහල නායකයා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. එතුමා මේ සිංහලයාට සිද්ධ වේගෙන යන දේ එදා දැක්කා. 1993 දී එතුමා මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ප්‍රාණඝාතය කරන්නටත් මත්පැන් බොන්නටත් සිංහලයන් පළමු කොට ඉගෙන ගත්තේ යුරෝපීයන්ගෙන්ය. ඒ කියන්නේ ඒ වෙනකන් සිංහලයෝ ප්‍රාණඝාතය ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය පුරුදු වෙලා සිටියේ නැහැ. ආර්ය සිංහලයා දඹදිව ආර්ය වංශයෙන් පැවිදෙන ආර්ය සිංහලයා සබ්බපාන භූත හිතානුකම්පීව විසුවෝය. කිසි සතෙක් මැරුවේ නැහැ. පහළ වුණා වූ සියලු සත්වයන්ට හිතානුකම්පීව වාසය කළෝය. සත්ව හිංසාව, සතුන් මරන්නට ආධාර දීම, ගව මස් කෑම, මත්පැන් බීම මම මේ පොතේ සඳහන් වෙලා තියෙන විදිහටම කියන්නම්. අවජාතක සිංහල කාලකන්නියා දැන් කරන්නේය. මේ ධර්මපාලතුමාගේ වචන. එතුමා සැතැම් තැනකදී සිංහලයාට ඇමතුවේ මාගේ ආදරණීය දරුවනි කියලා. නමුත් මේ දුස්සීල පවිටුකම් කරන වෙලාවට ඒ ගැන කියලා දුන්නේ මේ වචනයෙන් තමයි. මේ කටයුතු ඒ කියන්නේ සිංහලයා යම් දවසක සත්ව හිංසාව, සතුන් මරන්නට ආධාර දීම, ගව මස් කෑම, මත්පැන් බීම පටන් ගත් දවසේ සිට වර්ෂ 100ක පමණ කාලයක ඉංග්‍රීසි මිත්‍යා දෘෂ්ටීන් සේවනය කිරීමට පටන් ගත් දවසේ සිට පිරිහීමට ගියෝය. එතකොට පින්වත්නි එහෙමනම් අපේ ජාතියේ පිරිහීම පටන් අරගෙන තියෙන්නේ අපි මේ ධර්මයේ හැසිරෙන එක පසකට තියලා. දුස්සීල වෙන්නට කරුණු සකසා ගත්තේ යම් දවසකද අන්න එදා ඉඳලා අපේ ජාතියේ පිරිහීම පටන් අරගෙන තියෙනවා. මේක කියන්නේ කවුද? අපේ ජාතික වීරයෙකු අනගාരിക ධර්මපාලතුමා විසින්. මේ ජාතිය වෙලාගෙන තියෙන විශේෂ උවදුරක් තමයි මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය. අපිට පහුගිය කාලේ දැන් මේ වසංගත යත් එක්ක රට වසා දැම්මයි පස්සේ තේරුණා මේ මිනිස්සු කොයිතරම් මත්පැනට ඇබ්බැහි වෙලා තියෙනවාද කියලා. සමහරුන්ට මත්පැන් හොයාගන්න බැරි වුණාම ගෙදර හදාගෙන බොන්න පටන් ගත්තා. මේ ඔය මත් වතුර බොහෝ අපිරිසිදු මඩ වගුරු වල දාගෙන හදන්න පටන් ගත්තා. යන්තම් රට ඇරපු වෙලාවට මිනිස්සු පාරේ මත්පැන් බෝතලේ හිස් කළා. එතකොට අපිට දකින්න ලැබෙනවා පෝලිං වල මේ හාල් පොල් ගන්නවාට වැඩිය බොහොම මහන්සි වෙලා මත්පැන් ගන්න උත්සාහ කරන පිරිස. මේක ජාතියේ පිරිහීම. මේ ජාතිය මේ විදිහට පිරිහිලා ගියොත් අපිට ධර්මයක් ගැන කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. අපිට සිල් ගුණ දන් රැකීමක් ගැන ආයේ කතා කරන්න විදිහක් වෙන්නේ නැහැ. ඒකත් හැල්ලුවට ලක් කරાવી. මේ මත්ලෝලින් විසින් සමහරු හිතාගෙන ඉන්නේ කතා කරන්නේ හරියට පොඩ්ඩක් කටේ ගහගත්තම ඊට වැඩිය වීරයෝ නැහැ වගේ. ඊට වැඩිය වීරයෝ නැහැ වගේ. නමුත් පින්වත්නි ඇත්තම ස්වභාවය මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරයි පස්සේ සිංහයෝ වගේ හිටපු අයත් කැනහිල්ලු ගානට වැටෙනවා. ඇත්තම කතන්දරේ ඒකයි. මම මේකට හොඳ උපමා මේ
හොඳ කාරණාවක් මතක් කරලා දෙන්නම්. බුද්ධ දේශනාවේ තියෙනවා විනය පිටකයේ ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ සුරාපාන ශික්ෂාපදේ පනවපු තැන. ඒකෙන් ඒ ශික්ෂාපදේ පනවන තැනදී අපිට හොඳට පැහැදිලි වෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරයි පස්සේ සිංහයෝ වගේ හිටපු අයත් කැනහිල්ලු ගානට වැටෙනවා කියලා. ඒ කියන්නේ තිබිච්ච ශක්තියවත්, තිබිච්ච ගුණයවත්, තිබිච්ච සද්ධාවවත්, ඒ වගේම හැකියාවවත් එතනින් එහාට පවතින්නේ නැහැ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ චේතිය ජනව්වේ සැරිසරා වඩිනවා. වඩින ගමන් බද්දවත්තිකා කියන ග්‍රාමයට වැඩියා. වැඩපුවම මෙහි හිටපු ගෝපාලකා, පසුපාලකා, කස්සකා, පතාවිනෝ භගවන්තන් දූරතෝව ආගච්ඡන්තං. එහි හිටපු ගවයන් බලා ගන්න ගොපල්ලු, ඒ වගේම වගා කටයුතු කරන අය, සත්තු බලා ගන්න අය, ඒ වගේම කුඹුරු කරන ගොවියෝ, කස්සකා, භාග්‍යතුන් වහන්සේ දුර ඉඳලාම වඩිනවා මේගොල්ලෝ දැක්කා. දැකලා විජාට භාග්‍යතුන් වහන්සේ සමීපයට පෙරගමන් කියා. පෙරගමන් ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරලා කියනවා මාකෝ භන්තේ භගවා අම්බතිත්තං අගමකාසි. පින්වත් භාග්‍යතුන් වහන්සේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ අම්බ තීර්ථයාගේ ආරාමයට නම් වඩින්න එපා. ඒ ජටිලාරාමයට, ඒ ආශ්‍රමයට නම් ඔබ වහන්සේ වඩින්ට එපා. ඒ අම්බ තීර්ථ ජටිලයාගේ ආශ්‍රමයේහි 이르දිමත් වූ බොහෝ විස ඇති දරුණු නාගයෙක් සිටින්නේය කියලා කිව්වා. පින්වත්නි, මෙතන නාගයෙක් කියපුවාම මේ අපිට අද දකින්න ලැබෙන මේ බඩගාගෙන යන සාමාන්‍ය නායක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඉර්ධිමත් නාගයෙක් ගැන. දැන් මේක ගැන මේ අද ජීවත් වෙන බොහෝ දෙනෙකුට මේ ගැන දැනුමක් නැහැ. දැන් අපගේ භාග්‍යතුන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළා කියනවා යක්ෂ නාග ආරහුලක් විසඳන්ට, සටනක් විසඳන්ට. දැන් මං අහලා තියෙනවා සමහර විද්වතුන්, ඔය ගුරුවරුන් පවා බලන්නකො මැණික් පුටුවකට රණ්ඩු කළේ. ඉතින් මැණික් කොබ්බපු පුටු හදන්න තරම් දක්ෂ වූ මිනිස්සු ඒ කාලේ ලංකාවේ හිටියාය කියලා. ඒක කරුණු වර්ධවා වටහා ගැනීමක් ඒ කාලේ මිනිස්සු හිටියේ නැහැ. මිනිස්සු සිටියා නම් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා, බුද්ධ ශාසනයේ මේ ද්වීපේ පිහිටනවා. ඒ කාලේ මිනිස්සු හිටියේ නැහැ. එහෙමනම් මැණික් පුටු තිබුණේ කොහොමද කියලා ආවේ. ඔය කරුණු දන්නේ නැති නිසා අහන ප්‍රශ්න. නාගයෝ කියන්නේ පින්වත්නි, 이르දිමත් නාගයෝ කියන්නේ තවත් සත්ත්ව ලෝකයක්. ඒක තිරිසන් ලෝකෙට අයිති. හැබැයි ඒගොල්ලන්ට නොයෙක් 이르දි ප්‍රාතිහාරය, 이르දි තියෙනවා. නොයෙක් විශේෂ හැකියාවන් තියෙනවා. අපි ගත්තොත් සාමණේර නමක් උපසම්පදා කරද්දී සීමාවට කැඳවලා කර්ම වාක්‍ය කියන ඒ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සුනසිනාග අයං සච්ච කාලෝ අයං භූත කාලෝ, පින්වත් භික්ෂුව මේ දැන් සත්‍ය කියන්ට වෙලාවයි, ඇතිතතු ඇතිසැටියට පවසන්ට කාලයයි කියලා සංඝයා මැජ්ජේ අහනවා, මැද අහනවා. සංඝයාට ඇහෙන්න උත්තර දෙන්නයි කියනවා. ඔබ මිනිස්සෙක්ද කියලා අහනවා. එතකොට උත්තර දෙන්න ඕන, එහෙමයි ස්වාමීනි කියලා. අත්තිවන්තේ. ඇයි මේ සාමණේර රමගෙන් මිනිස්සෙක්ද ඔබ කියලා අහන්නේ?
ඒ මිනිස්සෙක් කියලා පේන්නේ නැද්ද? මිනිස්සෙක් කියලා ඇස් දෙකෙන් දැක්කට වැඩක් නැහැ. මිනිස්සෙක් වගේම කටයුතු කරන්න පෙනුම හදාගෙන එන්න පුළුවන් 이르දිමත් යක්ෂයෝ ඉන්නවා. ඒ වගේම නාගයෝ ඉන්නවා. නාගයින් උපසම්පදා කරන්න අවසර නැහැ. එතකොට ඒ කාලේ දැන් මේ භික්ෂුවක් නාගයෙක් ඇවිල්ලා භික්ෂු වෙස්යෙන් භික්ෂුවකගේ වෙස්යෙන් පැවිදි වුණා. ඔබ අහලා ඇති ඒ කතාව. කුටියට ගිහිල්ලා දොර වහගත්තාම ඇතුලේ ඉන්නේ නාගයෙක්. එක ස්වාමීන් වහන්සේ නමක් මේ භික්ෂුව මුණ ගැහෙන්න ඕනා කියලා කුටියට ගියා. දොරට තට්ටු කළා, සද්දයක් නැහැ. ජනේලෙන් බැලුවා. බලපුවාම පේනවා දරණේ ගහගෙන නාගයෙක් ඉන්නවා. ආයෙ ගිහිල්ලා දොරට තට්ටු කළා. මේන් දොර ඇරගෙන භික්ෂුවක් එළියට එනවා. එළියට වඩිනවා. එතකොට තේරුණා මේ එහෙමනම් මේ මිනිස්සෙක් නෙමෙයි මෙතන ඉන්නේ කියලා. ඔය නාගයෝ ගැන කතා කරපු එක තැනක්. ඒ වගේම තවත් අපිට විනය පිටකය අධ්‍යයනය කරද්දී තේරෙනවා යක්ෂයොත් එක්ක සංවාසයේ යෙදින අවස්ථා මිනිස්සු අපිට දකින්න ලැබෙනවා. එහෙමනම් ඒ කාලේ මේ යක්ෂ නාග පිරිසක් මැණික් පුටුවකට රණ්ඩු කළා කියන්නේ මිනිස්සුયો නෙමෙයි. ඒ මිනිස්සුયો නෙමෙයි. දැන් මේ කසන්දර අරගෙන ඉවර වෙලා මොකද්ද මේ නැති ඉතිහාසයක් මේ රටේ මවහපාන්න සමහරක් උත්සාහයක් ගන්නවා. රාවණාගේ කතාවක් ඔය කියාගෙන යන්නේ. ඒ නැති ඉතිහාසයක්, ඇත්තක් නෙමෙයි. එතකොට මේ දැන් මෙතන මේ කාරණාව තියෙන්නේ පාචිත්‍යපාල විනය පිටකේ මෙතන බද්දවත්තිකා ග්‍රාමයට වැඩියාම භාග්‍යතුන් වහන්සේ මෙහි ඉන්න මිනිස්සු භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි අම්බතීර්ථයාගේ ආරාමයට නම් වඩින්න එපා. එහි ඉන්නවා 이르දිමත් නාගයෙක්. ඝෝර විෂ ඇති බොහොම දරුණුයි එක. එතනට නම් වඩින්න එපා කියමු භාග්‍යතුන් වහන්සේ නිස්සද්දව ඉවසා වදාලා. මේ භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය මේ මිනිසුන්ට තේරෙන්නේ නැති නිසා නිස්සද්දව හිටපු හින්දා දෙවනි වතාවටත් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අම්බතීර්ථ ජටිලයාගේ ආරාමයට නම් වඩින්න එපා. මේ පැත්තට වැඩියට කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දෙවන වතාවට නිස්සද්දව ඉවසුවා. තුන්වෙනි වතාවටත් මිනිස්සු කියනවා භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වතාවට නිස්සබ්දව ඉවසුවා. දැන් භාග්‍යතුන් වහන්සේ අම්බතීර්ථයේ වඩිද්දී සාගත කියන ස්ථවීර භික්ෂුවක් හිටියා. ඒ කියන්නේ උපසම්පදාවෙන් වස් 10කට වැඩිය ඉක්මවා ගිය. මේ සාගත කියන ස්ථවීර භික්ෂුව ෂට් අභිඥාලාපී බොහොම ඉර්ධිමත් තේජවත් භික්ෂුවක්. මේ භික්ෂුන් වහන්සේ මොකද කළේ? අම්බතීර්ථ ජටිලයාගේ ආරාමයට වැඩියා. වැඩලා දැන් ඒ ආරාමයේ තමයි කවුද ඉන්නේ? අර දරුණු විෂ ඇති, ඝෝර විෂ ඇති 이르දිමත් නාග තෙමේ. ගිහිල්ලා ඒ ශාලාවේ පළකක් බැඳගෙන ඉඳගත්තා. වැඩ හිටියා. වැඩ ඉඳලා කමඨහනක භාවනාවක සිත එකඟ කරගෙන දැන් භාවනාවෙන් වැඩ ඉඳෙද්දී ඕන් එළියට එනවා. කවුද? නාගයා. සමහරට පොළොවෙන් මතු වුණා වෙන්න පුළුවන්. තමන් වෙතන ඉන්න තැනට වෙන කෙනෙක් වෙන මිනිස්සෙක් කෙනවට මේ නාගයා කැමති නෑ. මේ 이르දිමත් නාගේ. මෙයා මොකද කළේ? කේන්ති අරගෙන මෙයා දුම පිට කළා කියනවා. විස දුම පිට කළා. සාගත භික්ෂූන් වහන්සේත් 이르දිමත්. උන්වහන්සේ දැහැනට සමවැදිලා මේ නයාගේ දුම අභිබවා යන්න දුම් දාන්න පටන් ගත්තා. නයා තවත් කිපුණා. මේ නාගයා තවත් කිපුණා. කිපිලා
ගිනි දැල් විහිදුවන්ට පටන් ගත්තා. ගිනිගෙන දිලෙන්න පටන් ගත්තා. දැන් ඒ රස්නේ භික්ෂුන් වහන්සේටත් දැනෙනවා. සාගත ස්වාමීන් වහන්සේටත් දැනෙනවා. සාගත ස්වාමීන් වහන්සේ සැනකින් තේජෝ ධාතුවට සමවැදුණා. තේජෝ ධාතුවට සමවැදිලා තමන් වහන්සේත් ගිනි දැල් පිට කරන්ට පටන් ගත්තා. සාගත ස්වාමීන් වහන්සේගේ ඒ තේජසට, ඒ මහා තෙදට නාගයා දමනය වුණා. නාගයා දමනය වෙලා නාගයා පැරදුනා. නාගයා ඒ තැන අතෑරලා යන්ට ගියා. දැන් මේ ආරාමයේ සිටින යටිලයෝ මේ කාරණේ බලාගෙන හිටියේ. තමන්ගේ ඇස් දෙකින් දැකගෙන හිටියේ. මේ සහගත භික්ෂුව නායකව 이르දිමත් නාගයෙක්ව দমনය කරනවා. මේක දැන් කටින් කට තනින් තන පැතිරිලා ගියා. ගම් දනව් පුරා පැතිරිලා ගියා. අන්නේ වූ ජනපදවලටත් මේ සහගත භික්ෂුව ගැන කතාව පැතිරිලා ගියා. දරුණු විෂ ඇති නාගයෙකු සමග සටන් කරලා මේ භික්ෂුව ජයගත්තා කියලා. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ ඒ ග්‍රාමයේ වැඩම කරලා අවසන් කරලා ටික කලකින් බුදුරජාණන් වහන්සේ කෝසිය ජනපදයට වැඩම කරනවා. කෝසිය ජනපද කොසබෑ නුවරට වැඩම කරපුවම දැන් කලින්ම භාග්‍යතුන් වහන්සේත් භික්ෂු සංඝයා වඩින්නත් ඉස්සෙල්ලා සාගත ස්වාමීන් වහන්සේගේ කතාව පැතිරිලා ගිහිල්ලා. එතකොට එහෙ මිනිස්සු දන්නවා ඔන්න භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඒ අතර ඉන්නවා සාගත කියලා භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ මේ විදිහට මහා 이르දිමත් කියලා මිනිසුන්ට ආරංචිය ලැබිලා ඉවරයි. මේ මිනිස්සු කොසබෑ නුවර මිනිස්සු බොහෝම ආදර ගෞරව සහිතව භාග්‍යතුන් වහන්සේව පිළිගත්තා. පිළි අරගෙන හොයනවා දැන් භික්ෂු සංඝයා අතර කවද? සාගත ස්වාමීන් වහන්සේව හෙව්වා. හොයලා ඉවරලා අඳුනගත්තා. හඳුනගෙන විජාට ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අපි හරිය කැමතියි ඔබ වහන්සේගේ මේට උපස්ථාන කරන්න. යම් දෙයකින් කිම්බන්තේ ආර්යානං දුර්ලභංච මනාපංච කිං පටියාදේමාති. යම් විදිහකින් ආර්යයන් වහන්සේලාට දුර්ලභ දෙයක් ඇද්ද? වැඩිය ලැබෙන්නේ නැති දෙයක් ඇද්ද? ඔය අපෙනුත් අහන්නේ සමහර සදහැවත් උපාසක උපාසිකාවෝ ස්වාමීනිය හවල් දවසේ දානේ තියෙනවා. මේ මොනවද ගෙහෙන්න ඕනා කියලා අහනවා. එතකොට ඉතින් අපි නම් කියනවා අනේ අම්මා ඉතින් විශේෂයක් නෑ අම්මලාට කැමති දෙයක් හදාගෙන ඉන්න කියලා. මේ විදිහට මොනවාද ඔබ වහන්සේලාට දුර්ලභ ලැබෙන්නේ නැති මනාප දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපි සකස් කරලා දෙන්නම් කිව්වා. අනේ සහගත ස්වාමීන් වහන්සේ බොහෝම ගුණයහපත්. උන්වහන්සේ නිස්සද්දව වැඩ හිටියා. ඒ කාලේ හිටිය පින්වත්නි මේ 6 කණ්ඩායමක්. ඒගොල්ලන්ට කියන්නේ චබ්බග්ගිය භික්ෂූන්. මේගොල්ලෝ 6 දෙනෙක් තමයි එකටම ඉන්නේ. සවග මහණුන් කියනවා සිංහලෙන්. මේ 6 කණ්ඩායමට අහන්න ලැබුණා මේක. මේගොල්ලෝ නොයේකුත් නොපනත්කම් හිටපු ගමන් කරනවා. බොහෝ සිල්පද පනවන්ට හේතු වෙච්ච පිරිසක්. මේ කවුද? සවග මහණුන්. මේගොල්ලන්ට ඇහුණා මිනිස්සු ආනවා සාගත මහණ ස්වාමීන් වහන්සේගේ මොනවද ආස කියලා. මේගොල්ලෝ ඉක්මනට ගිහිල්ලා කිව්වා අත්තාවුසෝ මේ කාපෝතිකා නාම පසන්නා බික්කුණන් දුල්ලභාච මනාපාච තම්පටයා දේතාති. පින්වත් උපාසිකාව තියෙනවා දුර්ලභ දෙයක්. කවුද කියන්නේ? සවග මහණුන්. ඒ තමයි කාපෝතිකා කියන මත් වතුර. ඒක නම් හරි රසයි. ඒ වාගේම භික්ෂූන්ට හරි දුර්ලභයි. දැන් මේ කාලේ පින්වන්දි භාග්‍යතුන් වහන්සේ අවුරුදු 25ක් ඇවෑමෙන්නේ ශික්ෂාපද පනවන්න පටන් ගත්තේ.
භික්ෂූන්ට සුරාපානය ගැන ශික්ෂාපතයක් පනවලා තිබුණේ නෑ. දැන් සාගත ස්වාමීන් වහන්සේ මේ කාරණයට සම්බන්ධ නෑ. උන්වහන්සේ පැත්තකින් වැඩ හිටියා. අර සහග මහණුන් තමයි මේ උපදෙස් දුන්නේ කාටද? කොසබෑනුවර උපාසක උපාසිකාවන්ට. අනේ මේ මිනිස්සු ගිහිල්ලා ඒ රතු පාට කාපෝතිකා කියන මත් පැන සකස් කළා. ඒක ප්‍රණීතයි කියනවා. රසයි. හැබැයි බිව්වම මොකද වෙන්නේ? මත් වෙනවා. නමේ හැටි බලන්නකෝ කාපෝතිකා. එතකොට දැන් පහුවෙන්ද සාගත ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. යන්න ගෙදරකින් ගෙදරින්ම හම්බෙන්නේ මොනවද? කාපෝතිකා පානය, මත් වතුර. මුන්නාන්සේ ලැබෙන දේ වැළඳුවා. මොකද කළේ? ලැබෙන දේ වැළඳුවා. කැඳ වළඳනවා වගේ වැළඳුවා. වළඳලා පිටත් වෙද්දී නැගෙනහිර දොරටුවේ ඒ ග්‍රාමේ නැගෙනහිර දොරටුව පැත්තෙන් පිටත් වෙන්න ගියා. ගමේ ඒ වැට අයිනේ ඒ දොරටුව ළඟ මේ ස්වාමීන් වහන්සේ ඇදගෙන වැටුණා. මොනෝ වෙලාද? වෙරි වෙලා, මත් වෙලා ඇදගෙන වැටුණා. දැන් භාග්‍යතුන් වහන්සේ මෙතනින් වඩිනවා භික්ෂු සංඝයාත් එක්ක. මේ 이르දිමත් භික්ෂුවක්, ෂට්ඨබින්‍යාලාභී භික්ෂුවක් වෙරි වෙලා බිම ඇදගෙන වැටුණා. වැටිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට වදාලා, මහණෙනි, ගන්නත භික්ඛවේ සාගතන්ති. මහණෙනි, ඔය සාගතයන්ව ඔසවලා ගන්නට. ඔසවලා අරගෙන ගිහිල්ලා ආරාමයෙන් තිබ්බා. තිබ්බේ කොහොමද? තථාගතයන් වහන්සේ වැඩ ඉඳෙද්දි තථාගතයන් වහන්සේගේ පැත්තට සිරස වැටෙන්නටත් අනිත් පැත්තට කකුල් දෙක වැටෙන්නටත් ටික වෙලාවක් යද්දී මේ සාගත භික්ෂුව දැන් වෙරි මතෙන් ඉන්නේ කැරකිලා තථාගතයන් වහන්සේගේ පැත්තට පාදේ දැම්මා, අනිත් පැත්තට සිරස හරවා ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂු සංඝයාගෙන් අහනවා, නනු භික්කවේ පුබ්බේ සාගතෝ තථාගතේ සගාරවෝ අහෝසි සප්පතිස්සෝ. පින්වත් මහණෙනි, පෙර මේ සාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූවා නොවේද? ලැජ්ජා බය ඇතිව සිටියා නොවේද? ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා, ඒවම් බන්තේ, එසේ ස්වාමීනි, පෙර සාගතයන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි බොහෝම ලැජ්ජා බය සහිතව තමයි හිටියේ. මහණෙනි, අපිනුකෝ භික්ඛවේ සාගතෝ ඒතරයි තථාගතේ සගාරවා සප්පතිස්සෝ හෝති. මහණෙනි, දැන් කොහොමද? දැන් පෙර නම් බොහෝම ගෞරව සහිතව පෙර කවදාකවත් භාග්‍යතුන් වහන්සේගේ පැත්තට කකුල් දෙක දාන්නේ නැහැ. මහණෙනි, දැන් කොහොමද? ස්වාමීනි, දැන් නම් ඒ කරුණ එසේ නොවේමයි. දැන් ලැජ්ජාවක් නැහැ. දැන් ගෞරවයක් නැහැ. මොකද උනේ? දැන් භාග්‍යතුන් වහන්සේගේ පැත්තට කකුල් දෙක දාලා සැතපීලා ඉන්නවා. පැතිරිලා ඉන්නවා. නනුකෝ භික්කවේ සාගතෝ අම්බතිත්තකේන නාගේන සද්දින් සංගාමේ සීති. පින්වම් මහණෙනි, පෙර මේ සාගතයන් විසින් අම්බතිත්තියේ සිටපු ඉද්දිමත් නාගයා සමග සටන් කළා නොවේද? ඒවම් පන්තේ, ස්වාමීනි, එහෙමයි. සටන් කළා නෙන්නම් දින්න නොය. ඒ නාගයව පැරැද්දුවා නොය. භාග්‍යතුන් වහන්සේ ආනෝ, අපිනුකෝ භික්කවේ සාගතෝ ඒතරයි පවෝති දණ්ඩු භේනාපි සද්දින් සංගාමේතුම්. දැන් වූ කලී මහණෙනි, මේ සාගතයන්ට අඩු ගානේ ණයෙක් එක්ක තියා දියබරියෙක් එක්කවත් යුද්ධයක් කරගන්න පුළුවන්කමක් තිබේද? ස්වාමීනි, කරුණ නොවේමයි. නොහේතම් පන්ති. එහෙනම් කලින් 이르දිමත් නාගයෙක් দমনය කරන්න ශක්තිය තිබිච්ච කෙනාට දැන් අඩු ගානේ දියබරියෙක් එක්ක සටනක් කරගන්නවත් පුළුවන්කමක් නැහැ. මහණෙනි,
ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමක් පානය කොට විසඤ්ඤ වේ නම් සිහි නැති වේ නම් ඒ පානය කළ යුතුද නොහේතම් බන්තේ ස්වාමීනි පානය කළ යුතු නෑ මහණෙනි එසේමයි යමක් පානය කොට විසඤ්ඤ වේ නම් සිහිය නැති වේ නම් සිහි මුලා වේ නම් ඒ පානය කළ යුතු නෑ සාගත මහණට මේක ගැළපෙන්නේ නැති එකක් අනුලෝම නැති එකක් මහානකමට ගැලපෙන්නේ නැති එකක් කැප නැති එකක් කෙසේනම් මහණෙනි සාගත මහණ මත්පැන් පානය කළෝත අන්න එදා තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සුරා මෙහෙනම් මහණෙනි මෙන්න මේ සිල්පදය මේ විදිහට පිළිගන්ට සුරාමේරේ පානේ පාචිත්‍යන්ති මත්පැන් පානය කිරීම පචිතිය වතක් වේ මේ කාරණේ මම මතක් කළේ පින්වත්නි දැන් සමහර කට්ටිය ඉන්නවා හිතාගෙන ඉන්නේ බීගත්තම සිංහයෝ වගේ කියලා. නමුත් ඇත්තම කතන්දරේ සිංහයොත් කැනහිල්ලු ගහන්නට වැටෙනවා. Tamanට තියෙන ලැජ්ජාව බය කියන දෙක නැත්තටම නැති වෙනවා. ඒක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් සාගත ස්වාමීන් වහන්සේගේ කතාවේ. ඊළඟට කාරණේ තමයි Tamanට යම් හැකියාවක් තියෙනවා නම් කායිකව වේවා මානසිකව වේවා ඒ හැකියාව නැත්තටම නැති වෙලා යනවා පිරිහිලා යනවා දැන් අපි මනුස්ස වර්ගයක් හැටියට ජාතියක් හැටියටම මේ උවදුරට බැහැ වුණොත් ඒ ජාතියේම ලැජ්ජාව බය නැති වෙලා යනවා පින්වත්නි ලැජ්ජාව බය කියන්නේ ලෝක පාලන ධර්මයක්. ඒ කියන්නේ ලෝකය මනාකොට යහපතෙහි පවත්වන්නා වූ ධර්මයක්. මොකද්ද? ලැජ්ජාව බය යන දෙක. ඒ දෙක නසාගත්තයි පස්සේ ඒ ලෝක පාලන ධර්මයේ නැසිලා ගියා වෙනවා. ඊට පස්සේ මනුස්ස සත්වයාට පාලනයක් නැහැ. එහෙමනම් ජාතියක් හැටියට අපිට ලැජ්ජා බය දෙක නැති වුණොත් ඒ ජාතිය පිරිහිලා යනවා. ඊළඟ කාරණේ තමයි යම් හැකියාවක් තියෙනවාද දැන් 이르දිමත් නාගයෙක් සමග සාගත ස්වාමීන් වහන්සේ සටන් කළා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දියබරියෙක් තරම් කෙනෙක් එක්කවත් සටනක් කරගන්න දැන් මේ කෙනාට පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ කෙන යම් පිරිසක් හැටියට ජාතියක් හැටියට මේ උවදුරට බැහැ වෙලා ගියොත් එහෙම ඒ ජාතියේ තියෙන හැකියාවන් සියල්ල වෙනසිලා යනවා. ඒ ජාතියට දියුණුවක් ඇති වෙන්නේ නැහැ. පින්වත්නි අපේ සිංහල ජාතිය රැකුණොත් ශාසනය රැකේවි වෙනක පිරිසක් මේක රකින්නේ නැහැ. එහෙමනම් අපිට වැරදිච්ච තැන තමයි අපි පිරිහෙන්න පටන් ගත්ත තැන තමයි අපි සීලයෙන් යම් ආකාරයකින් පිරිහුණාද අපි ධර්මයේ හැසිරීමෙන් යම් ආකාරයකින් පිරිහුණාද එදා ඉඳලා අපේ පිරීම පටන් ගත්තා වෙනවා. දැන් අපි පිරිහි යනවා. අපි කොතනද ඉන්නේ කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවක් ඇතුළෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි ඉන්න තැන මේ කාරණේ සඳහන් වෙන්නේ උපාසක චණ්ඩාල සූත්‍රයේ. පින්වත් මහණෙනි පස් කරුණකින් සමන්විත වූ උපාසකයා උපාසක සැඩොලෙක්ද වෙයි. උපාසක කසලයේද වෙයි. උපාසක පිළිකුලෙක්ද වෙයි. කවර පස් කරුණකින්ද යත්. දැන් බලන්න පින්වත්නි මේ කරුණු අපේ සමාජයේ අද මේ අපි බෞද්ධ කියන අය අතර තියෙනවාද නැද්ද කියලා. ශ්‍රද්ධාව නැත්තේ වෙයි. ඔන්න පළවෙනි කාරණේ. දුස්සීල වෙයි. ඒ දෙවනි කාරණේ. සුබ නැකත් සුබ නිමිති බලන්නේ වෙයි. බාහිර මංගල කරුණු සොයන්නේ වෙයි. කර්මයේ නොව මංගල කරුණු විශ්වාස කරයි. මේ ශාසනයෙන් බාහිරව දන්පැන් පුදන පුද්ගලයන් සොයයි. එහිලා පෙර පරිද්දෙන්ම
කටයුතු කරයි. දැන් බලන්න පින්වත්නි උපාසක චණ්ඩාල සූත්‍රය. අපේ භාග්‍යතුන් වහන්සේ මේ වදාළේ පින්වත් මහණෙනි මේ ලක්ෂණ තියෙනවා නම් එයා තමන් උපාසකෙක් බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝ රත්නයේ සරණ ගියා කියලා කිව්වාට ඒ කෙනා උපාසක සැඩොලෙක් වෙයි. චණ්ඩාලයා කියන්නේ සැඩොලා කියන්නේ පින්වත්නි රොඩී කියන්නේ. අහිකුණ්ඨක කියන්නේ අන්න ඒ කෙනාට. උපාසක කසලෙක් වෙයි. උපාසක පිළිකුලක් වෙයි. මොනවාද ඒ කරුණු? ශ්‍රද්ධාව නැත්තේ වෙයි. බලන්න බුද්ධ රත්නයේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව තිබේ නම් දුස්සීල වෙන්නට පුළුවන්ද? බෑ. එහෙම වෙන්නට පුළුවන් කමක් නැහැ. අද සමාජයේ ප්‍රාණඝාතේ ඉහවහා ගිහිල්ලා බොරු කීම රට පාලනය කරන්න කියලා මොර දෙන අයගේ ඉඳලා කිසිම විලි ලැජ්ජාවක් නැතුව බොරු කියන්න පෙළඹිලා තියෙනවා. ඒ මුසාවාද කියන හැටි ඔබ අපට වැඩිය හොඳට දන්නවා ඇතිනේ. එතකොට බොරු කියනවා. වැරදි කාම සේවනය ඉහවහා ගිහිල්ලා. ඊගාවට සොරකම ඉහවහා ගිහිල්ලා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය ඉහවහා ගිහිල්ලා. ඊගාවට උදේට බොහෝ නාලිකාවල මොනාද කියවන්නේ? ඔක්කොම කියවන්නේ සුබ නැකත්, සුබ නිමිති, පලාපල, මරුවා ඉන්න දිශාව, රාහු ඉන්න දිශාව ඕවා කියවන්නේ. මේ මොනාද? සුබ නැකත්, සුබ නිමිති කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. අද සමාජයේ බොහෝ දෙනාට කර්මය ගැන විශ්වාසයක් නැහැ. මංගල කරුණු ගැන තමයි විශ්වාසය තියෙන්නේ. එතකොට මේ කරුණු තියෙනවා නම් ඒ කෙනා උපාසක කසලෙක් වෙනවා, පිළිකුලෙක් වෙනවා, උපාසක චණ්ඩාලෙක් වෙනවා. ඒ වගේම ශාසනයෙන් බැහැර දන්පැන් සොයන්න පුද්ගලයෝ සොයනවා. දැන් ඔය කියන්නේ සංඝ රත්නයට වඩා හොඳයි කියනවා මිත්‍යා දෘෂ්ටික පූජකවරු. ඒ අය හොඳයි කියනවා. එහෙම හොඳයි කිය ඔය දැන් තව ටික දවසකින් පුද දෙන්න යන්නේ කාවද? ඒ කට්ටියව. නමුත් සංඝ රත්නය කියන්නේ ආර්ය මහා සංඝ රත්නය කියන්නේ කවුද කියලා අද මිනිස්සු බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතකොට මේ විදිහට යද්දි පින්වත්නි සමාජය දියුණු වෙන්නේ නැහැ. පිරිහෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ හිදී දේශනා කරනවා පස් කරුණකින් සමන්විත වූ උපාසක රත්නයක් වෙයි. උපාසක මණිකක් වෙනවා. උපාසක පියුමක් වේ. උපාසක සුදු නෙළුමක් වේ. කවර පස් කරුණකින් දෙයක් ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. සුබ නැකත්, සුබ නිමිති නොබලන්නේ. බාහිර මංගල කරුණු නොසයන්නේ වේ. මංගල කරුණු නොව කර්මය විශ්වාස කරන්නේ වේ. දැන් පින්වත්නි කර්මය විශ්වාස කරනවා නම් අනුන්ගේ දෙයක් සොරා ගන්න පුළුවන්ද? බෑ. කර්මය විශ්වාස කරනවා නම් ප්‍රාණඝාතය කරන්න පුළුවන්ද? බෑ. කර්මය විශ්වාස කරනවා නම් වැරදි කාම සේවනයේ යෙදෙන්න පුළුවන්ද? බෑ. කර්මය විශ්වාස කරනවා නම් බොරු කියන්න පුළුවන්ද? බෑ. කර්මය විශ්වාස කරනවා නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා යථාබතන් නීකීතෝ ඒවන් නිරේ. ඒ කෙනා මරණය මත්තේ මේ ජීවිතේ බේරුණේ නැත්තම්, ධර්මයට පැමිණියේ නැත්නම්, සද්ධාව ඇති කරගත්තේ නැත්නම් ඒ කෙනා මරණය මත්තේ කරේ තියාගෙන ආපු බරක් බිම වැටෙන්නේ යම්සේද නිරේ උපදිනවා. යම් ආකාරයකින් නිරේ නිදහස් වුණොත් භාග්‍යතුන් වහන්සේ වදාලා බැරි වෙලාවත් මනුස්ස ලෝකයකට ආවොත් දුෂ්ප්‍රඥ වෙලා, එහෙම නැත්නම් කෙලතුළු වෙලා, වැටහීම් රහිත පුද්ගලයෙක් වෙලා උපදිනවා. මන්ද බුද්ධික වෙනවා කියන්නේ ආන් එහෙම වෙලා උපදිනවා.
එතකොට බලන්න එහෙම කර්මයේ විශ්වාස කරනවා නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න විදිහක් නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවන්ත, සිල්වත්, සුබ නැකත් සුබ නිමිති නොබලන, මංගල කරුණු, බාහිර මංගල කරුණු නොසොයන, ඒ වාගේම කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන පුද්ගලයා උපාසක රත්නයක් වෙයි. එහෙම රත්න බොහෝම ස්වල්පයයි. බොහෝම ටික දෙනයි ඉන්නේ. උපාසක පියුමක් වෙයි. එහෙම පියුම් බොහොම ටිකයි පිපින්නේ. උපාසක සුදු නෙළුමක් වෙයි. ආන් ඒ තැනට අපි ටික පත් වුණොත් මේ අපේ දුස්සීලකම් දුෂ්චරිතකම් දුරලලා ආන් අපිට යහපත් කලක් උදා වේවි. එහෙම නැත්නම් පින්වත්නි අපේ දියුණුව හීනයක්. අපි දියුණු වෙන්නේ නැහැ. ජාතියක් හැටියට දියුණු වෙන්නෙත් නැහැ. අපේ මේ ශාසනයත් අප විසින්ම නැති කළා දමාවි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සද්ධාවන්ත උපාසකයාට මෙලවත් පරලවත් දියුණු වීම පිණිස වදාළ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ දේශනාවේ නම වියජ්ජපග්ග සූත්‍රය. මේ වියග්ගපග්ග සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දවස්වල වැඩ සිටියේ කෝලිය ජනපදයේ වැඩ සිටින්දී දීඝජානු කියන කෝලිය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. මෙන්න මෙහෙම කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි කාමභෝගී අය. ඒ කියන්නේ කම් සැප විඳින, අමුදරුව ඇතුව, ගේ දොර වතු පිටිය ඇතුව, වෙලහෙළඳාම් ඇතුව, බොහෝ රන් රිදී ඉවසමින්, මල් ගඳ සුවඳ විලවුන් පරිහරණය කරමින්, බොහෝ සෙයින් සැරසමින්, බොහොම ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරන කාමභෝගී අය. අපට මෙලව යහපත පිණිසත් පරලොව සැපේ පිණිසත් හේතු වන යම් දහමක් ඇද්ද ඒ දහම දේශනා කරන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් කුල පුත්‍රය, කරුණු 4කින් සමන්විත කෙනා මේ ජීවිතේ ජය ගන්නවා. කරුණු කීයකින් සමන්විත කෙනාද? කරුණු 4කින් සමන්විත කුල පුත්‍රයා මෙලව බොහොම පහසුවෙන් ජය ගන්නවා. ඒ තමයි උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. යම් කුල පුත්‍රයෙක් උට්ටාන සම්පදාවෙන් යුක්තද, ආරක්ක සම්පදාවෙන් යුක්තද, කල්යාණ මිත්‍රතාවයෙන් යුක්තද, සමජීවිකතාවයෙන් යුක්තද, අන්න ඒ කෙනා මෙලොව ජය ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගෘහපතිය පුත්‍රය, උට්ටාන සම්පදා කියන්නේ මොකද්ද? පින්වත් ගෘහපතිය, උට්ටාන සම්පදාව කියන්නේ නැගී සිටීමේ වීරිය. වීරියෙන් නැගී සිටීම. ඒ මොකද්ද? යම් කුෂිකර්මාන්තයකට වේවා, යම් වෙලහෙළඳාමකට වේවා, යම් ගව පාලනයකට වේවා, යම් වූ වෙනත් ශිල්පයකට වේවා, එක්ක ගණන් හදන කර්මාන්තයට වේවා, යම් මොනවාම හෝ තමන් දක්ෂ තමන් කරගෙන යන රැකියාවට, ඒ ශිල්පයට තමන් අනලස් වෙන්න ඕන. ඒ ශිල්පයේ කෙරෙහි කටයුතු සම්බන්ධයෙන් කම්මැලි වෙන්නට හොඳ නැහැ. බොහෝම අනලස් වීරියෙන් යුතුව කටයුතු කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි, ඒ ශිල්පයට තමන් දක්ෂ වෙන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි,
තැනට සුදුසු නුවණ තියෙන්නත් ඕන. ත්‍රාත්‍රෝපාය විමර්ශායෙන් සමන්නාගත වෙන්නත් ඕන. ඒ කියන්නේ තැනට සුදුසු නුවණින් යුක්ත වෙන්න ඕන. ඒ වගේම ඒ තමන්ගේ කර්මාන්තය, තමන්ගේ ජීවිකාව පිණිස පවතින කරගෙන යන ඒ ව්‍යාපාරයට තමන් දක්ෂ වෙන්නත් ඕන. ඒ කටයුතු මනාකොට සංවිධානය කරන්නට තමන්ට කල්පනාවක් හැකියාවක් තියෙන්නත් ඕන. ඒ විදිහ වගේම වීරියෙන් නැගිටින්න කල්පනාවක් තියෙන්න, කැමැත්තක් තියෙන්නත් ඕන. දැන් පින්වත්නි, අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපි පටන් ගත්තා වීරියෙන් නැගිටිමු කියලා ව්‍යාපෘතියක්. අපි ඒකෙන්දී මේ රටට වඩාත්ම ගැළපෙන කර්මාන්තය වෙන කුෂි කර්මාන්තයට නගා සිටවන්නට උදව් කරනවා. ඉතින් මට පහුගිය කාලේ ලැබිච්ච අත්දැකීමක් මම කියන්නම්. දැන් අපි ඔන්න පුරන් කුඹුරු අස්වද්දන්ට පටන් ගත්තා. පටන් ගත්තම දැන් මටත් ඉතින් එතෙන්ට ඒ කුඹුරු වලට වඩිද්දී නොයෙකුත් දෙනාව ඇසුරු කරන්නට ලැබෙනවා. මං කල්පනා කළා මේ මිනිසුන්ට දක්ෂකමක් තියෙනවා මේ කුඹුරු කරන්නට. නමුත් කිසිම උත්හාන සම්පදාවක් නැහැ. වීරියෙන් නැගී සිටීමක් නැහැ. ඇයි එහෙම කියන්නේ? හවස් වෙද්දී බීගත්තු ගමන් ඉන්නේ. උදේට නැගිටිච්ච ගමන් මං හිතන්නේ කට සෝදන්නෙත් මත් වතුරේ. එහෙව් පිරිසක් බොහෝ තැන්වල ඉන්නේ. සියලුම දෙනා නෙමේ, මට ඉතින් ඇසුරට ලැබිච්ච සමහර අය. එතකොට තමන් වීරියෙන් නැගී සිටින්න පුළුවන්ද? බෑනේ, ඔළුව බරයි. ඇඟට පණ නැහැ. ඕම් කොහොම හරි දවල් වෙද්දි ඒක ඊට පස්සේ උදේ පාන්දරින් නැගිට ගන්න බෑ. එතකොට කුඹුරු ගැන බලන්න විදියක් නැහැ. වතුර හරවන්න විදියක් නැහැ. ඊගාවට හවස් වෙද්දි බීගෙන ඊට හවස් වෙද්දි හෝ ගහලා වහිනවා. වහිද්දි වක්කඩවල් අරින්න විදියක් නැහැ. ඒ වතුරට කුඹුරු ඔක්කොම යට වෙලා යනවා. කිසිම නැහැ. කිසිම වීරියෙන් නැගී සිටීමක් නැහැ. තැනට සුදුසු නුවණක් නැහැ. නුවණ පාවිච්චි කරගන්න විදිහක් නැහැ. මත් වෙලා. තැනට සුදුසු නුවණක් නැහැ. ඊගාවට සංවිධානය කරගන්න බෑ. ඒ කල්පනාව අඩුයි. වෙවුල ඉන්නේ. එතකොට මේ උත්හාන සම්පදාව නැතුව ඒ කර්මාන්තය දිනු කරගන්න විදියක් නැහැ. ජාතියක් හැටියටම ටික ඒ කර්මාන්තත් එක්කම විනාශ වෙලා යනවා. අන්න උත්හාන සම්පදාවක් තියෙනවා නම් ඒ කෙනාට තැනට සුදුසු විදියට මේක පරිපාලනය කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. වීරියෙන් නැගී සිටින්න පුළුවන් කමක් තියෙනවා. තැනට සුදුසු විදියට කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ කටයුතු කොයි විදිහට අපි සංවිධානය කරගෙන තව තවත් දියුණු වෙම්දු කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. අන්න භාග්‍යතුන් වහන්සේ වදාලා දියුණු වෙන්න නම්, මෙලෝ ජය ගන්න නම් උත්හාන සම්පදාව කෙනෙකුට තියෙන්න ඕන. එකිනෙකා වශයෙන් අපි මේක ඇති කරගත්තොත් අපි ජාතියක් හැටියට දියුණු වේවි. අපි එකිනෙකා වශයෙන් ඇති කරගන්නේ නැත්තම් අපි ජාතියක් හැටියට දියුණු වෙන්නේ නැහැ. දෙවනි කාරණේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා ආරක්ක සම්පදා. පින්වත් ගෘහපතිය වියග්ගපජ්ජය යම් කුලපුත්තස්ස භෝගෝ උත්තාන වීරියෙන් යම් කුලපුත්‍රයෙක් උත්තාන වීරියෙන් නැගී සිටින වීරියෙන් බාහු බලයෙන් අතේ පයේ හයියෙන් දහඩිය හෙලා දැහැමින් හම්බ කරගත්තා වූ යම් භෝගයක් වෙද්ද, යම් ධන දාන්නේ වෙද්ද, ඒ ධන දාන්නය ඒ කෙනා මාගේ භෝගයන් රජුවරුන්ගෙන් සිටුවරුන්ගෙන් ඒවා ආරක්ෂා කරගන්න ඕන. ඒ කියන්නේ තමන්ගෙන් වැරැද්දක් වුණොත් එහෙම රජවරු තමන්ගේ භෝගය කපා ගන්නවා. තමන්ගේ භෝගේ වන්දි හැටියට අනුන්ට අරගෙන දෙනවා. තමන්ගේ වස්තුව අනුන්ට දෙනවා. රාජසන්තක කරනවා. දඬුවම් කරනවා. දැන් ওই ලක්ෂ ගණන් දඩ ගහන්නේ
වැරදි කරපුවාම ආන් ඒ වගේ. එතකොට තමන් දැනගන්න ඕන තමන්ගේ වස්තුව නිරපරාදේ නැතිනාස්ති වෙන්න නොදී ආරක්ෂා කරගන්නට. ඊගාවට එම තමන්ගේ වස්තුව සොර සතුරන්ගෙන් ගන්ට නොදී ආරක්ෂා කරගන්නට. ඊගාවට තමන්ගේ වස්තුව දියේ ගහගෙන යන්ට නොදී ගම් වතුරට හසු වෙන්න නොදී ආරක්ෂා කරගන්නට. ඒ වගේම අප්‍රිය පුද්ගලයින්ගෙන් හසු වෙන්න නොදී ආරක්ෂා කරගන්නට තමන්ට පුළුවන්කමක් තියෙන්න ඕන. එහෙමනම් උට්ටාන සම්පදා ඇති කෙනා විසින් උත්සාහයෙන් වීරියෙන් නැගී සිටින වීරියෙන් ඇති කරගත්තු දේ නැතිනාස්ති වෙන්න නොදී ආරක්ෂා කරගන්නටත් තමන්ට පුළුවන්කමක් තියෙන්න ඕන. අන්න ඒ කෙනා මෙලව ජය ගන්නවා කියලයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ. දැන් කල්පනා කරලා බලන්නකෝ, මේ જાතියට හෙනයක් වෙච්චි මත්පැන් නූදුරට බැහැ වුණොත් තමන්ගේ දේපොළ රැක ගන්න පුළුවන්ද? බෑ. ගෙදර ඉන්න මිනිස්සයා බීලා වැටෙද්දි අන්තිමේට ටික දවසක් යද්දී හොඳටම ලෙඩ වෙනවා. liver එක අක්මාව දිය වුණා කියනවා. වකුගඩු සවුත් වුණා කියනවා. දැන් මත් වෙච්චි කාලයේ තුලත් තමන්ගේ කුඹුරු වතු පිටි හරක බාන රැක ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි මත් මතේනේ ඉන්නේ? උන්ට සලකන්න විදියක් නැහැ. ඊට පස්සේ හරක බාන මස් කඩේට විකුණනවා ලාභෙට සල්ලි. එතනින් තමන්ට නිරේට යන්න තවත් අකුසලයක් කරගත්තා වෙනවා. එතකොට ඔන්න හරක බානත් නැහැ. දැන් බොනවා. කුඹුරු වතු පිටි වෙන මිනිස්සෙකුට දෙනවා කරගනින් කියලා. ඇයි? අතේ පයේ හයිය නැහැ. දැන් තවත් බොනවා. එහෙම දීලත් බොනවා. ඒ හොම බීලා ලෙඩ වෙනවා. දැන් ලෙඩ වුණාම අච්චරක් ඕන ඔපරේෂන් එකට, මෙච්චරක් ඕන. අච්චරක් බෙහෙත් වලට ඕන, මෙච්චරක් ඕන. දැන් අය නැහැ, වැය විතරයි. ඒකට ඊට පස්සේ මොකද කරන්න තියෙනවා? වතු පිටි. අහිංසක අම්මා තාත්තා දීපු. ඒවා එක විකුණනවා. වැඩි ලාභයක් ලබන්නයි කියලා අන්නේ ජාතීන්ටම විකුණලා දානවා. ජාතියත් විනාසයි, තමනුත් විනාසයි. එහෙම නැත්තම් සමහරු කරන්නේ තමන්ගේ අසරණ දෙමව්පියෝ හරි හම්බ කරලා තමන්ට දායාද කරපු ධනය වියදම් කරලා වතු පිටි විකුණලා දාලා ඕකෙන් ගන්නවා අවුරුදු 6කදී දිරන ත්‍රිවිල් එකක්. අරගෙන යනවා ටවුමේ හන්දියට. ගිහිල්ලා කකුල් දෙක හොල්ල ඉන්න ඕක ඉඳගෙන. උට්ටාන සම්පදා නැහැ. ආරක්ක සම්පදා නැහැ. කලින්ම ඉඩම විකුණලා දාලා මේක ගත්තේ. අවුරුදු 6යි දිරනවා. ඕකෙනුත් කීයක් හරි හම්බු කරගෙන දැන් කකුල් දෙක හොල්ල ඉන්නනේ තියෙන්නේ. නිකමට බොනවා. මොකද කරන්නේ? නිකමට බොනවා. ඊට පස්සේ හයරුත් නැහැ. ඇයි බීගත්තු මිනිස්සෙක්ගේ වාහනේට කවුද ගොඩ වෙන්නේ? හයරුත් නැහැ. ඕක තමයි අද මිනිස්සයාට වෙලා තියෙන්නේ. බලන්න මං කියන්නේ බුරුදු කියලා. බොහෝ තැන්වල තියෙන ඕකයි. ඊට පස්සේ ওই තැන්වලට කිට්ටු කරනවා මත් පැන් වතුර විතරක් නෙමෙයි මත් කුඩු. ඊට පස්සේ ඕකත් ගහනවා. බොහෝ දෙනෙක් පින්වත්නි අද ලෝකේ අද රටේ විනාශ වෙලයි තියෙන්නේ. ඇයි මේ උට්ටාන සම්පදා නැහැ. තියෙන දේ රැකගන්නේ නැහැ. තුට්ටු දෙකට විකුණනවා. විකුණලා ඉවරලා සුරසැප හොයන්නයි කියලා කල්පනා කරනවා. නමුත් තමුන් ළඟයි දෝෂේ තියෙන්නේ. තමුන්ගේ දුස්සීල භාවයේ තුලයි දෝෂේ තියෙන්නේ. මට මේ ළඟදී එක මහත්මයෙක් හම්බුණා. කිව්ව මම මේ හොඳට ආකිටෙක්චර් කෙනෙක් කිව්වා හොඳට ගෙවල් හදන්න, ප්ලෑන් අඳින්න, හෝටල් හදන්න දන්නවා කිව්වා. ඉතින් මට කියනවා හැබැයි අපේ සාමීනි මේ තියෙන කරුණු හරියට නොපිළිපැත්තොත් එහෙම අනිවාර්යෙන් මේ ගෙදර ප්‍රශ්න ඇති වෙනවා කිව්වා. මම අහගෙන ඉඳලා කිව්වා මහත්තයෝ එහෙම ප්‍රශ්න ඇති වෙච්ච තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ ගෙදර ඇත්තෝ ඒකාන්තයෙන්ම දුස්සීල ඇති.
සිල්වත් නම් පින්වත්නි ඔය මේ ගහක් යට හිටියත් ඒ මිනිස්සයා දියුණු වෙනවා. අනිවාර්ය ඒකාන්තයෙන්ම දුස්සීල ඇති කියපුවාම මගේ මූණ දිහා බලලා කට පියාගත්තා. ඇයි ඊට වැඩි දෙයක් කියන්න දෙයක් නැහැ. සිල්වත් බව තියෙනවා නම් ඒ තැන දියුණු වෙනවා. සිල්වත් නැති යම් කුලයක් තියෙනවා නම් අපි කලින් ඔබට මතක් කරලා දීලා තියෙනවා මහා සෝහන වගේ, අමු සෝහන වගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. දුගඳයි, අපිරිසිදුයි, දුගඳයි, බිය සහිතයි, විලාප සහිත තැනක් වෙනවා මේ නිවස දුස්සීල නිසා. ඒවා මේ වෙන දෝෂයක ප්‍රශ්නයක් නෙමේ, තමන්ගේ දෝෂේ තියෙන්නේ. ඔන්න තමන්ට ආරක්ෂක සම්පදා තියෙන්න ඕන. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි වියග්ගපජ්ජේ මෙන්න වටිනාම කාරණාවක්. දියුණු වෙන්න නම් ඒ මිනිස්යාට මෙලව යහපත සලසා ගන්න නම් ඊළඟට තියෙන්න ඕන කාරණේ තමයි කල්යාණ මිත්‍රතා. මොකද්ද? කල්යාණ මිත්‍රයෝ තමන්ගේ ඇසුරට ලැබෙන්න ඕන. පින්වත් කුලපුත්‍රයේ ගමක වේවා නියම් ගමක වේවා. ගමක් කියන්නේ ඔබ දන්නවා, නියම් ගමක් කියන්නේ ගොඩක් ටවුමක් වෙච්චි නැති සාමාන්‍ය නගරයක්. ඒ කියන්නේ ලොකු නගරයක් නෙමෙයි, ඒ අතරමැද තත්ත්වයක්. ගමට වැඩිය දියුණුයි, නගරයට වැඩිය අඩුයි. එතන ගමක වේවා නියම් ගමක වේවා යම් කුලපුත්‍රයෙක් ඇද්ද ඒ කුලපුත්‍රයා මේ ලාබාල කෙනෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, වයසට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනාට ලැබෙන්න ඕන ඇසුරට ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥාවන්ත පුද්ගලයින්ව ඇසුරට ලැබෙන්න ඕන. ඒ ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න පුද්ගලයා ලාබාල කෙනෙක් වෙන්න පුළුවනි. තමන් ගොඩක් වැඩිමහලු කෙනෙක් වෙලා ඉඳෙද්දි තමන්ගේ ඇසුරට ලැබෙන සද්ධාවන්ත, සීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න පුද්ගලයා තරුණ කෙනෙක් වෙන්න පුළුවනි. ඒ කෙනාත් එක්ක ඇසුරට වැටෙන්න ඕන කියනවා. කොයි කෙනාගේ ඇසුරටද වැටෙන්න ඕන? ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයාගේ, සීල සම්පන්න පුද්ගලයාගේ, ත්‍යාග සම්පන්න පුද්ගලයාගේ. ත්‍යාග සම්පන්න කියන්නේ තමන්ගේ දේ අනිත් අයගේ යහපත වෙනුවෙන් නිර්ලෝභීව මසුරු මල දුරු කළා පුදන්න අතහරින්න පුළුවන් කෙනා පුද්ගලයාගේ. ඒ පුද්ගලයා තමයි ත්‍යාග සම්පන්න පුද්ගලයා. ප්‍රඥා සම්පන්න පුද්ගලයාගේ ඇසුරට වැටෙන්න ඕන. ඇසුරට වැටිලා ඒ කෙනත් එක්ක කතා කරන්න ඕන. ඒ කෙනාව ඇසුරු කරන්න ඕන. ඒ කෙනාත් එක්ක කතා කරමින්, ඇසුරු කරමින් ඒ ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයාගේ යම් ශ්‍රද්ධා සම්පත්තියක් ඇද්ද ඒ ශ්‍රද්ධා සම්පත්තියට අනුව තමනුත් කටයුතු කරන්න පටන් ගන්න ඕන. ඒ ශ්‍රද්ධා සම්පත්තිය තමනුත් ඇති කර ගන්න ඕන. ඒ පුද්ගලයාගේ යහපත් හැසිරීමක් ඇද්ද, සීලයක් ඇද්ද, ඒ සීල සම්පත්තියට තමනුත් ආස කරන්න ඕන, තමනුත් ඇති කර ගන්න ඕන. ඒ පුද්ගලයාගේ යම්බදු ත්‍යාග සම්පත්තියක් ඇද්ද, ඒ කියන්නේ ඒ පුද්ගලයා අනුන්ගේ යහපත පිණිස තමන් සතු දේ නිර්ලෝභීව අතහැරලා දානවා නම්, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දන්පැන් පුදනවා නම්, එහෙම කරනවා දැකලා තමන්ගේ ඇසුරට පත්වෙච්ච කෙනා, දැන් කල්යාණ මිත්‍රයෙක්මනේ ඇසුරට පත් කරගත්තේ, තමනුත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න පටන් ගන්න ඕන. ඒ පුද්ගලයාගේ යම් ප්‍රඥා සම්පත්තියක් ඇද්ද, ඒ පුද්ගලයා ලෝකයේ දකින, ඒ තමන් ඇසුරට පත්වෙච්ච කල්යාණ මිත්‍රයා ලෝකයේ දකින යම් දැක්මක් ඇද්ද, ලෝකයේ කිසිම කෙනෙකුට හිංසාවක් නොකර ශීලවන්තව ලෝකයේ තියෙන යථාර්ථය දකිමින්, ලෝකයේ යථාර්ථය විමසමින් කටයුතු කරනවාද, ඒ කෙනත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා අන්නේ දෘෂ්ටිය, ඒ දැක්ම තමා තුලත් ඇතු කර ගන්න ඕන.
අන්න එහෙම ඇති කරගන්නවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උට්ටාන සම්පදාවෙන් යුතු ආරක්ක සම්පදාවෙන් යුතු කල්යාණ මිත්‍රතාවයෙන් යුතු මේ ගෘහපතියා මේ පුද්ගලයා තව තවත් දියුණුවට පත් වෙනවා. වියග්ගපජ්ජය මේ ගෝත්‍ර නාමය මේ කුල පුත්‍රයාගේ වියග්ගපජ්ජ කියන්නේ ඒ වාගේම හතරවෙනි කාරණේ තමයි සමජීවිකතා. සමජීවිකතාවය කියන්නේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ කෙනාට පින්වත් කුල පුත්‍රය තමන්ට පුළුවන්කම තියෙන්න ඕන සමජීවිකතාවය ඇති කරගන්න. ඒ කුමක්ද? තමන්ට ලැබෙන හැටි භෝගයන් ලැබෙන හැටි තමන්ගේ අය දැනගන්න ඕන. දැන් රස්සාවක් කරන කෙනෙක් නම් තමන්ට ලැබෙන අතට ලැබෙන වැටුප මුදල තමන් දැනගන්න ඕන. ඒ වගේම භෝගයන්ගේ වැය දැනගන්න ඕන. තමන්ට ලැබිච්ච භෝගයන්ගේ එහෙම නැත්නම් මුදල් වල තමන් පාවිච්චි කරද්දී කොයි විදිහටද වැය වෙන්නේ කියලා තමන් දැනගන්න ඕන. වැයද ඉතා දැනගන්න ඕන. මේ අය ප්‍රමාණේ වැය ප්‍රමාණේ දැනගෙන තමන්ට ලැබෙන හැටියට ජීවත් වෙන්න තමන්ට ලැබෙන හැටියට වියදම් කරන්න තමන් දක්ෂ වෙන්න ඕන. අද මේකට පින්වත්නි බොහෝ දෙනෙක් දක්ෂ නෑ. අද රටේ දක්ෂ නෑ. තමන්ව අදක්ෂකමට පත් කරන්න බොහෝ දෙනා බලාගෙන ඉන්නවා. ඒකනේ බලන්න ණය කාඩ් කීයක් තියෙනවද කියලා සාක්කුවේ ණයටම කන්න උනන්දු කරනවා. එතකොට ණයටම කන්න උනන්දු කරනවා කියන්නේ අයට ගැලපෙන්න වැයද තියෙන්නේ කෙනාට නෑ. මට හරි පුදුමයි සමහර කට්ටිය අඬාගෙන එනවා. ඇවිල්ලා අනේ අපේ ආමුදුරුවනේ ජීවත් වෙන්න විදියක් නෑ කරදර. ඉතින් තමන්ගේ ප්‍රශ්න ටික ඔක්කොම ඇවිල්ලා කියනවා. කරදර. ඉතින් අපි අහනවා මොකද ප්‍රශ්නේ? කොහොමද ජීවත් වෙන්නේ? මෙහෙමයි මම රස්සාව කරන්නේ මෙහෙමයි. ඒ කතා කරලා බලපුවම අය 100යි වැය 1000යි. මහා ලක්ෂපතියෝ කෝටිපතියෝ වියදම් කරන විදිහට තමයි දරුවන්ට සලකන්නේ. මහා ලක්ෂපතියෝ කරන වැඩ තමයි තමනුත් කරගන්නේ. සමහරලාට ගෙදර ටකරමක් දාගන්න සල්ලි නැහැ. ඉතුරු නැහැ. ඒ වුණාට මහා අත්තිවාරම් දාලා බිත්ති බැඳගෙන ජනෙල් තියාගෙන ලෝකෙට පේන්න තමන්ට හෙවණට හින්ත නෙමේ ලෝකෙට පෙන්වන්න මහා ලොකුවට ගෙවල් හදන්න පටන් ගන්නවා. සමහරලාට අපි දැකලා තියෙනවා පාරේ යද්දී අවුරුද්දක් යද්දී බිත්ති බැඳලා ජනෙල් තියලා වහල නැහැ. මම දැකලා තියෙනවා සමහර තැන්වල අවුරුදු 10 15 එකම විදිහට බිත්ති ටික තියෙනවා වහල නැහැ. ඇයි ඒ? තමන්ට පුළුවන් විදිහට නෙමේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. එහෙම පටන් ගත්තා ඊපස්සේ තමන්ට තියෙන දෙයක් රැක ගන්න කල්පනා කරන්නේ නැහැ. තියෙන දේත් විකුණනවා. විකුණුවලා ගේ හදන්න කල්පනා කරනවා. ඒ තිබිච්ච ඉඩකඩම විකුණලත් ගේ හදලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඔන්න සමහර අයගේ ගෙවල් ඇදිල්ල. අපේ මිනිස්සු අමාරුවේ වැටිලා තියෙන හැටි පින්වත්නි කතා කරන්න දෙයක් නැහැ. සමහර අයට තමන්ගේ බිස්නස් එකට මගේ ගාවට එක මහත්මයෙක් ආව දැන් ගොඩාක් අවුරුදු ගානකට ඉස්සෙල්ලා ව්‍යාපාර කරන්නේ සාගරයක් වගේ ගෙයක් හදාගත්තා. ඒත් උඩ තට්ටුවේ වැඩ ඉවර කරගත්තේ නැහැ. දැන් මගේ ගාවට අන්තිම මොහොතේ අඬාගෙන ඇවිල්ලා බැරිම තැන තමයි ආවේ අපේ හාමුදුරුවනේ කිව්වා. මං ඇහුවා මොකද? ණය වාහන තිබුණා ඒ වෙද්දි 4-5. ඊට පස්සේ මම විස්තර අහපුවාම මටම ඇත්තම කියන්නම් අපේ හාමුදුරුවනේ මට එක වාහනයක් තිබ්බම මේ බිස්නස් එකට ඇති කිව්වා. හැබැයි මං ගමේ උන්ට පේන්න කිව්වා ඉතුරු වාහන 3ම ගත්තේ. මං හොඳටම ගරහලා දොස් කියලා මේ
කතා කරලා කිව්වා මම දැන් කියන දේ අහනවද කියලා ඇහුවා. දැන් බැරිම ගහිල්ලානේ ආවේ. කීවා. මෝඩකම් වලට ඉතින් දොස් කියන්න එපේ. ඊට පස්සේ මං කිව්වා ඔය වාහන දැන් එකක් තිබ්බනම් ඇතිනේ. ගමට පේන ලොකුකම් වලටනේ ලොකුවට දවස් 3ක් ගත්තේ. ඒ 3ම විකුණන්නට කිව්වා. එතකොට ණය ප්‍රශ්නෙන් භාගයට භාගයක් තමන්ගේ ඉවරයි. බලන්න පින්වත්නි මම මේ කිව්වේ තමන්ගේ අයට අනුව නෙමේ, තමන්ට ලැබෙන අයට අනුව නෙමේ තමන්ගේ වියදම. ලෝකෙට පරකාසේ. එහෙම කළා තමන්ගේ සැනසීම නැති කරගන්නවා. ලෝකෙට පේන්න ඇඳලා පැළඳලා වාහන වලින් ගියයි කියලා වැඩක් නැහැ පින්වත්නි. තමන්ගේ හිතේ සැනසෙල්ල නැත්තම් මොකද්ද වටින්නේ? ලෝකෙට පෙන්නන එකද සැනසෙල්ල ඉන්න එකද? සැනසෙල්ල ඉන්න එක අපිට වටින්නේ. එහෙමනම් තමුන් දැනගන්න ඕන තමන්ගේ ලැබෙන ප්‍රමාණයට අනුව වියදම් කරන්න. බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරනවා මෙන්න මේ විදිහට කියනවා. තරාදිය අල්ලපුවාම දැන් නම් ඉතින් ගොඩක් දෙනෙකුට තියෙන ඉලෙක්ට්‍රික් තරාදි හින්දා මේ කියන කාරණේ අද නව පරපුරට තේරෙයිද දන්නේ නැහැ. ඉස්සර අපිට මතකයි දෙපැත්තේ තැටිය තියෙන තාමත් ඒවා පාවිච්චි වෙනවා. මැද අර ඔර්ලෝසු කට්ට වගේ කට්ටක් තියෙන තුලාව තරාදිය තියෙනවා. මේ තරාදිය පරිහරණය කරන කෙනා දන්නවා මෙපමණක් මේ පැත්තට දැම්මොත් මේ පැත්තේ බර වැඩි වෙනවා. මෙපමණක් මේ පැත්තෙන්ට දැම්මොත් මේ පැත්තේ බර මෙපමණක් බර වැඩි වෙනවා. ඒ විදිහට දෙපැත්ත සම කරගන්නවා වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අය යම් තාක්ද අයට ගැළපෙන්න විතරක් වියදම් කරන්න ඕන. ණය වෙන්න නම් හොඳ නෑ පින්වත්නි. අද මේ සිංහල ජාතියට වෙලා තියෙන හෙනයක් තමයි ණය වෙන්න ලැජ්ජ නෑ. ණය වෙන්න ලැජ්ජ නෑ. සමහර ගෙවල් වල කන්න බත් ඇටයක් නෑ. හාල් ඇටයක් නෑ. ඊගාවට කනකර ආභරණ ටික ඔක්කොම උගසි. දරුවන්ට ඇඳුමක් අරගෙන දෙන්න දෙයක් නෑ. වියදම් කරලා තියෙන හැටි බලපුවාම ඔක්කොම වියදම් කරලා තියෙන අනුන්ට පේන්න. තමුන්ට සැනසෙල්ලේ ඉන්න නම් නෙමෙයි. ඒක හොඳට කතා කරලා බලපුවම තේරෙනවා. එතකොට ණය නොවීන්ට කල්පනා කරන්න ඕන. තමන්ට නැත්තම් තමන්ට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ලැජ්ජ වෙන්න ඕන පරණ ඇඳුමක් අඳින්න නෙමෙයි. ලැජ්ජ වෙන්න අපිරිසිදු ඇඳුමක් අඳින්න. ලැජ්ජ වෙන්න ඕන ලෝකෙටම පේන්න මත්පැන් ගෙනල්ලා ලොකුවට පාටි දාන්න. ලැජ්ජ නොවෙන්න ඕන මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව මහා විශාලෙට පාටි දාන්නේ නැතුව තමන්ට පුළුවන් කිරිබත් ටිකක් හදන්න නම් තමන්ගේ යම්කිසි උත්සවයක් මුල් කරගෙන ඒ කිරිබත් ටික අනුන්ට බෙදලා ඉවරලා තමන්ගේ පාඩුවේ තමන්ගේ තරමට ඉන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව අපිට ලැජ්ජයිනේ අර ගොල්ලොත් ලොකු පාටියක් දැම්මනේ මේ විදිහට ලොකුවට කරන්න ඕන මේ විදිහට බෝතල් මෙච්චරක් ගෙන්න ගන්න ඕන කියලා ණයත් වෙලා ඒ විදිහේ දුස්සීලකම් කරන්න දුස්තරිතේ දෙන්න තමයි පින්වත්නි ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕනේ නැහැ තියෙන විදිහට කාලා ජීවත් වෙන්න. ලැජ්ජ වෙන්න ඕන ණයට අරගෙන දුරාචාරකම් කරන්නටයි ලැජ්ජ වෙන්න ඕන. අපේ සිංහල ජාතිය බලන්නකෝ මගුලක් තුලාවක් ගන්නට ඇති. ලෝකෙටම ණය වෙලා හැමෝටම පොවලා අනුන්ගේ සිහි කල්පනාව දුරු වෙන දෙයක් මිනිසියෙකුට දෙන්න හොඳ නෑ පින්වත්නි. ඒක පවක්. ඒක මොකක්ද? ඒක පවක්. තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුලාව පරිහරණය කරන කෙනා වගේ Tamanට පුළුවන්කමක් තියෙන්න ඕන ලැබෙන දේට අනුව ජීවත් වෙන්න. ඒක හරියට ලැබෙන දේට අනුව ජීවත් වෙන්නේ නැත්නම් ඒක හරියට දිඹුල් කනවා වගේ කියනවා. එතෙන්ට ගිහිල්ලා මුළු ගහේම තියෙන ගෙඩි ටික වැටෙන්න ගහ කපලා දාලා ඉවරලා කටයුතු කළොත් එහෙම තමුන්ට අනාගතයක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වියග්ගපජ්ජේ ඔන්න ඔය විදිහට උට්ටාන සම්පදාවේ ආරක්ක සම්පදාවෙන් ඒ වාගේම කල්යාණ මිත්‍රතාවයෙන් සමජීවිකතාවයෙන් හිබිච්ච කුල පුත්‍රයා මේ ජීවිතේ
දියුණුවට පත් වෙනවා. හැබැයි වියග්ගපච්චය කුලපුත්‍රය මේ විදිහට තමන්ට ලැබෙන උත්සාහන වීරියෙන් හම්බු කරගෙන ඒ ටික ආරක්ෂා කරගෙන කල්යාණ මිත්‍ර ඇසුරේ දුස්සීල නොවි ඒ වාගේම ලැබෙන හැටියට බොහොම සකසුරුවමින් වියදම් කරගෙන දියුණු වෙන ශ්‍රාවකයාට අපාය මුඛ මේ ඔක්කොම නැති බංග වෙලා යන්න සිද්ධ වෙන කාරණා 4ක් තියෙනවා. කොච්චර හම්බු කරගත්තත් අපාය මුඛ 4ක් තියෙනවා. මේ ඔක්කොම නැති නාස්ති වෙලා යන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. බලන්න පින්වත්නි, ඔබ කල්පනා කරලා ඔබගේ පවුලේ වේවා, එක්ක ඔබ වේවා, එක්ක ඔබේ පවුලේ වේවා, එක්ක ගමේ වේවා, එක්ක දන්න තැනක වේවා, යම් තැනක හොඳට ඉඳලා එක සැරේ නැති නාස්ති වෙලා යන පවුල් දැකලා තියෙනවා නෙනි. මේ අපාය මුඛවල් 4ම හෝ අනිවාර්යෙන් එකකින් තමයි නැති උනේ. පළවෙනි අපාය මුඛයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉත්ති දූතෝ. ඒ කියන්නේ සල්ලාල කමේ යෙදෙනවා. ස්ත්‍රීන් පස්සේම යනවා. ඉත්ති දූතෝ. සුරා දූතෝ. සුරාවට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වෙනවා. අක්ක දූතෝ. සූදුවට ඇබ්බැහි වෙනවා. 4වෙනි කාරණා තමයි පවිතු මිතුරන් ඇසුරු කරනවා. පළවෙනි එක මොකද්ද? සල්ලාලකම් කරනවා. දෙවෙනි එක මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. තුන්වෙනි එක සූදුවට ඇබ්බැහි වෙනවා. 4වෙනි එක පවිතු මිතුරන් ඇසුරු කරන. ඔය 4වෙනි එක තිබ්බොත් ඉතුරු තුනෙන් ගැලවෙන්න හම්බෙන්නේ නෑ. ගැලවිලා නම් ඉන්න හම්බෙන්නේ නෑමයි. එතකොට බලන්න පින්වත්නි, සල්ලාලකම් කරනවා නම් දැන් ඔය රට දියුණු කරන්නයි කියලා ඔය ක්ලබ් හදනවා කියලා ඔය කරන්නේ. සමහරුන්ගේ දැක්මත් ඒකයි. සමහරු හිතාගෙන ඉන්නේ ඒකෙන් මේ හම්බ කරගත්තයි පස්සේ තමන් තමයි රටේ පළවෙනියා කියලා. නෑ. ඒ අන්තිමයා. ඒ දියුණු වෙලා නෙමෙයි. මෙලොව කාසි ටිකක් එකතු කරගත්තා වෙන්න පුළුවන්. පරලෝ පරාදයි. දියුණුව මිනිස්සෙකුගේ දියුණුව කියන්නේ පින්වත්නි මෙලෝ ගැන විතරක් නෙමෙයි. බලන්න මේ දේශනාවේදී මේ තරුණයා ඇවිල්ලා අහන්නේ භාග්‍යතුන් වහන්සේ අපේ මෙලව දියුණුවට විතරක් කරුණු කියන්න කියලා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි කරුණාවෙන් මෙලවත් පරලොවත් දියුණුවට කරුණු කියන්න කියලා. එහෙමනම් ඔය සමාජ සල් දාගෙන එතකොට සල්ලාලකම් වලට උඩගෙඩි දීලා බේබදුකම් වලට ජාතිය පොළඹවලා ඊට පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඉඩ තියලා ඒ කටයුතු කරන හැමෝම මෙලවක සල්ලි ටිකක් එකතු කරගනීවි. පරලෝ පරාතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණා 4න් කෙනෙක් යුක්ත වෙනවා නම් බලන්න මේකේ තියෙනවා මේ සුරාවට ඇබ්බැහි වීම. ඔබ දන්නවද ලංකාවේ තත්ත්වයේ මට හම්බුණා මේ අනගාരിക ධර්මපාලතුමාගේම අනගාരിക ධර්මපාල ලිපි කියන පොතේ ධර්මපාලතුමා මීට අවුරුදු 97කට කලින් 100 වසරකට කලින් ආසන්න කාලයක් වෙනවා. තව අවුරුදු 3යිනේ අඩු. දැන් මේ 20නේ 2020 අවුරුදු 3යි අඩු. අවුරුදු 97කට කලින් කියනවා මෙන්න මේ විදියට. ධනවා සිංහල අරපරංගි. ධනවා සිංහල අරපරංගි කියන්නේ පරංගි වගේ ආරිට ජීවත් වෙන, පරංගි වගේ හැසිරෙන ස්වල්ප දෙනා. ඒ කියන්නේ ධනවත් වෙච්චි සුද්ධ වගේ ජීවත් වෙන්න හදන සිංහල ටික දෙනා එංගලන්තයේ දිහාව බලාගෙන ලාමක සැප විඳීමට ලොල්ව තණ්හාවම වර්ධනය කරති. අසරණ නූගත් ලක්ෂ ගණන් සිංහලයෝ තමන් අත තිබෙන ධනය දවසක් පාසා රාරක් උබීමට වියදම් කරත්.
මේ කියන්නේ අවුරුදු 97කට කලින්. ධනවතුන් ටික එංගලන්තයේ දිහා බලාගෙන ලාමක සැප විඳින්නම කල්පනා කරනවා. අසරණ නූගත් සිංහලයෝ ලක්ෂ ගණන් සිංහලයෝ තමන් අත තිබෙන ධනය දවසක් පාසා රාරක්කු බීමට වියදම් කරත් සිංහල ධනවතුන් කාම සැපේ සඳහා වසරකට රුපියල් 10 ලක්ෂයක් වියදම් කරනවා යයි සිතමු. ඔන්න එදා තිබිච්ච තත්ත්වෙ පින්වත්නි මේ රටේ. ධනවත් සිංහල පැලැන්තිය වසරකට මේ අවුරුදු 97කට ඉස්සෙල්ලා කියන්නේ දසලක්ෂයක් කාම සැපේ සඳහා වියදම් කරනවා යයි සිතමු. මේ එදා තත්ත්වේ අසරණ සිංහලයා රුපියල් 400 ලක්ෂයක් අවුරුද්දට රාරක්කු බීම සඳහා වියදම් කරන බව ඔබ දන්නවාද? සල්ලි තියන මිනිස්සු සියලු දෙනා අවුරුද්දටම තමන්ගේ කම් සැපේ සඳහා වියදම් කරන්න පින්වන්නේ ලක්ෂ 10යි එදා. එදා අසරණ සිංහලයා මේ ජරාවට ඇබ්බැහි වෙලා මේකට ඇබ්බැහි කෙරෙව්වේ කරෝපු කට්ටියට දැන් දොස් කියා ඉඳලා වැඩකුත් නැහනේ. එදා ලක්ෂ 10ක් ධනවතුන් තමන්ගේ සැප විහරණයට අවුරුද්දකට වියදම් කරද්දී එදා ලක්ෂ 400ක් ලක්ෂ 100ට 400ක් නෙමෙයි ලක්ෂ 10ක් ධනවතුන් වියදම් කරද්දී දුප්පත් කට්ටිය වියදම් කරනවා ලක්ෂ 400ක්. මොකටද වියදම් කරන්නේ? රා අරක්කු සඳහා වියදම් කරත්. ඔන්න එදා තිබිච්ච තත්ත්වේ ධනවතුන් වියදම් කරනවාට වඩා දසදහස් ගුණයක් අසරණ සිංහලයෝ මත්පැන් වලට වියදම් කරති. ගව මස් කන, රා අරක්කු බොන, ජින් බ්‍රැන්ඩි විස්කි පාවිච්චි කරන මත්පැන් වර්ග බොන සිංහල සමූහයා විනාශ වී යනවා නියතයි. මේ කියන්නේ අනගාരിക ධර්මපාලතුමා 1923 තුන්වෙනි මාසේ 31 වෙනිදා සිංහල බෞද්ධ ආපත්තරේට. එතකොට පින්වත්නි කල්පනා කරලා බලන්න මෙව්වයින් යුක්ත වුණොත් ඒ පුද්ගලයාත් ඉවරයි. ඒ ජාතියත් ඉවරයි. ඒ ජාතියට යම් ගුණයක් තිබුණාද? ඒ ජාතිය විසින් රැකගෙන ආපු දෙයක් තිබුණාද? ඒ ශාසනෙත් ඉවරයි. දැන් අපේ සමහර කට්ටිය ජාතියේ දියුණුව ගැන බොහෝම කල්පනා කරනවා. බොහෝම වීර කතන්දර කියනවා. ඒ හින්දා අන්‍ය ජාතිකයින්ගේ කඩවල් වලට යන්නත් එපා කියනවා. ඔන්න පුළුවන් නම් කරන්න. පුඬුවන් නම් කරන්න. ඔය චණ්ඩි කතා කියන සිංහල දේශයේ නැගී සිටින කතා කරන සමහර බොහෝ දෙනා බොනවා. සමහර ලැජ්ජයි කියන්නේ ඒවට අනුශාසනා කරන චීවරධාරීනුත් සමහරක් බොනවා. ලැජ්ජයි කියන්නේ. නමුත් ඇත්ත ඒකයි. ඔන්න පුළුවන් නම් කරන්න. මේ කරන්න කියන දේ කියන්නේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා අපේ ජාතියට අපේ ආගමට අතිශයින් ආදරය කරපු ඒ උත්තමයා. එතුමා කියනවා මත්පැන් විකුණන චණ්ඩාලයන්ගේ ඡායාව අපට නොවැටේවා සුරාසැලකට අප නොයන්නෙමු කියා මහජනයා විසින් සම්මත කරගත යුතුයි. ඔන්න පුළුවන් නම් කරගන්න. සිංහලයාව එකතු කරන්න අන්න එතෙන්ට. සිංහලයාගේ දියුණුව කැමති නම් යම් කෙනෙක් යම් සංවිධානයක් සිංහලයාව එකතු කරන්න අන්න එතෙන්ට. මොකද්ද කියන්නේ? මත්පැන් විකුණන චණ්ඩාලයන්ගේ ඡායාව අපට නොවැටේවා සුරාසැලකට අප නොයන්නෙමුයි කියා මහජනයා විසින් සම්මත කරගත යුතුයි. මහජනයාගේ සම්මතයට දෙවිවරුද බහින් ත්‍රස්ත වෙති. කවුද මේ කියන්නේ? ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. ආන් එහෙමනම් කඩ වර්ජනය කරන්න නෙමේ පටන් ගන්නකො බාර් වර්ජනය කරන්න. බාර් වර්ජනය කරන්න පටන් ගන්නට. එදාට බලන්න සිංහල ජාතිය දියුණු වෙනවා. එදාට බලන්න මේ රටේ තියෙන මේ පවුල්වල තියෙන 90% ප්‍රශ්න විසඳෙනවා. එදාට මේ ජාතිය ආපහු නැගී සිටිනවා. ඕන් අපායමුක ස්ත්‍රී සල්ලාලකම, ස්ත්‍රීන් පස්සේ යෑම, සුරාවට ඇබ්බැහිවීම,
සූදුවට බැහැවීම, ඊගාවට පවිටු මිතුරන් ඇසුර. යම් දවසක ඔබ කල්පනා කරලා බලන්න පෞද්ගලිකව තමන් යම් දුරාචාරයකට ඇබ්බැහි වුණාද ඒකට අනුබල දෙන්න තමන් ළඟ ඉඳලා තියෙනවා එක්කෝ පවිටු මිතුරෙක් එක්කෝ පවිටු මිතුරියක්. මම මේ අම්මලා තාත්තලාට ආදරෙන් කියන්නේ තමන්ගේ දරුවෝ කරන්නේ මොනවද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. අද රටේ ඇත්ත තත්ත්වේ කොල්ලන්ට වැඩිය කෙල්ලෝ බොනවා. ඔය බොහෝ හැමතැනම නෙමෙයි බොහෝ පෞද්ගලික බැංකුවල බොහෝ පෞද්ගලික ආයතනවල ගෑනු ළමයි බොනවා. මට එක පිරිමි ළමයෙක් කිව්වා බොහෝම ඉහළ තැනක රස්සාව කළේ. ඒ තැන ටික ටික ඉතින් එක ප්‍රකාරණා නිසා මේ ඉහළ තනතුරු වල හිටපු අය අස්වෙවි යන්න පටන් ගත්තා වෙන තැන්වලට. ඒක අන්‍යාගමික ආයතනයක් රටේ බොහොම ප්‍රසිද්ධ මම නම කියන්න කැමති නෑ. ඒ මැනේජ්මන්ට් එක කතා කරලා තීරණයකට එනවා මොකද්ද දැන් මේ එක එක්කෙනා අස් වෙලා යනවා මේගොල්ලන්ගේ පඩි වැඩි කරන්න නෙමෙයි කල්පනා කරන්නේ. මේගොල්ලන්ට සතියකට සැරයක් පාටියක් දෙමු. මුන්ට හොඳට බොන්න දෙමු. එතකොට ඉඳීමේ කම්පැනි එක දාලා යන්නේ නැතුව. ඔන්න කලමනාකරණයේ තීරණය. ඒ පුතා මට කිව්වා ස්වාමීන් වහන්සේ ලැජ්ජයි අපිට කියන්න ලැජ්ජයි. අපි හිටපු තැන්වල පිරිමි ළමයිට වැඩිය බොන්නේ ගෑනු ළමයි කිව්වා. හැබැයි ලක්ෂ ගණන් පඩි. ඔය සමහර පෞද්ගලික ආයතනවල ගෑනු ළමයි සිගරට් හිටම් බොනවා. බීලා ඇවිල්ලා තොල් දෙක පාට කරගෙන ආපහු ඉස්සරහට එනවා. ඕක තමයි පින්වත්නි අද රටේ තත්ත්වේ. එහෙනම් ඔය අම්මලා තාත්තලා කල්පනා කරලා බලන්න මේ ළමයි කරන්නේ මොනවද කියලා. මේ ළමයිව මේකෙන් බේරගන්න අද රටේ ඔය මත්පැන් මත්ද්‍රව්‍ය අලෙවි කරන අයගේ ප්‍රධාන ඉලක්කය පිරිමි ළමයි නෙමෙයි. ප්‍රධාන ඉලක්කය ගැහැණු ළමයි. ඉතින් මේ තත්ත්වයේ මේ විදිහට වර්ධනය වෙලා ගියොත් අපේ රට අපේ ජාතිය ඉවරෙටම ඉවරයි. දැන් දකින්නවනේ ඔබ මේ කන්න පිටි ගෙන්නනවට වැඩිය සැරට මත් කුඩු ගෙන්නනවා නැහු වලින්. ඔබ දන්නවනේ අපිට වැඩිය හොඳට නේද? ඉතින් මේ කාරණා වලින් යුක්ත වුණොත් එහෙම ඒ කෙනාගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ කරුණු හතරෙන් අපාය මුඛ හතරෙන් යම් කෙනෙක් යුක්ත වුණොත් ඒක හරියට වැවක එන දොරටු ඔක්කොම වහලා වතුර ටික ඔක්කොම යන දොරටු ඇරියා වගේ කියනවා. මොනවාද? සල්ලාලකමින් යුක්ත වුණොත්, බේබදුකමින් යුක්ත වුණොත්, සූදුවට බැහැ වුණොත්, එහෙම නැත්නම් පවිතු විතුරන්ගේ ඇසුරට වැටුණොත් හැවක හරියට වැවක වතුර එන දොරටු ඔක්කොම වහගෙන යන දොරටු ටික ඔක්කොම ඇරියා වගේ කියනවා. බලාගෙන ඉඳෙද්දි හිඳිලා යනවා. ඒ වගේ තමයි යම් කුල පුත්‍රයෙක් මේ අපාය මුඛ හතරට හසු වුණොත් ඒ කෙනාට ආදායම් උපයන මාර්ග ඔක්කොම වැහිලා යනවා. තමන්ගේ ධනය, තමන්ගේ වස්තුව බලාගෙන ඉඳෙද්දි නැති නාස්ති වෙලා යනවා. තමන්ගේ භෝග, තමන්ගේ මුදල්, මිල මුදල්, තමන්ගේ යාන වාහන, ගෙවල් දොරවල් බලාගෙන ඉඳෙද්දි විනාශ වෙලා තමන්ට අහිමි වෙලා යනවා. හරියට වැවක් හිඳිනවා වගේ. යම් කෙනෙක් මේ අපාය මුඛයන් හතර වහලා අර උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා ඇති කරගත්තොත් හරියට වැවේ වතුර යන දොරටු ටික ඔක්කොම වහලා වැවට වතුර පිරෙන දොරටු සියල්ලම ඇරියා වගේ ඒ වැවේ වතුර ටික ඔක්කොම ඉතිරි වෙනවා. තමන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. තමන්ට ඒ වතුරෙන් සිසිලස ලැබෙනවා. තමන් රැස් කරගත්තා වූ ධනය තමන්ගේ යහපත පිණිස පවතිනවා. වියග්ගපජ්ජය පින්වත් කුල පුත්‍රය මේ කාරණාවලින් මේ
වැඩෙන කාරණත් අපාය මුකවල් දුරු කළා දාලා වැඩෙන කාරණා වලින් යුක්ත වුණොත් ඒ කෙනා මෙලව ජයගත්තා වෙනවා. හැබැයි වියග්ගපජ්ජ ඇහුවේ මෙලව ජය ගන්න ක්‍රමයේ විතරක් නෙමෙයි පින්වන්නේ. එතකොට ඔය ක්‍රමයෙන් ටික තිබුණොත් අපේ ජාතිය දියුණු වෙනවා. ඔය ක්‍රම ටික රැකගෙන මෙන්න මේ විදිහට අපි පිළිපැද්දොත් ඒ ජාතියට පරලව ඒකාන්ත සුගතිය උරුම වෙනවා. නැත්තම් නිරේ තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ දුස්සීල පුද්ගලයා ඒ දුස්සීල භාවයේ හේතු කරගෙන ලාමක අපකීර්තියක් ලබනවා. ලාමක අපකීර්තියක් ලබනවා විතරක් නෙමේ තමන්ගේ ධන ධාන්‍ය වතු පිටි ඒ ගෙවල් දොරවල් සියල්ලම නැති නාස්ති කරගන්නවා. සිහි මුලාව මැරෙනවා. මේ මරණය මැත්තේ නිරේ ගිහිල්ලා උපදිනවා දුස්සීල පුද්ගලයා. නමුත් අපි මෙච්චර සොඳුරු දහමක් උරුම කරගෙන ඉපදිලා දායාද කරගෙන ඉපදිලා අපි ආයේ නිරේ යනවා නම් පින්වන්නේ අපි ලැබුවා වූ මනුසත් භවින් අපි ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. අපි පෙරදිලා මැරෙන්නේ. අපි දිනන්න නම් මෙලොව විතරක් දිනලා වැඩක් නැහැ. අපි පරලොවත් දිනන්න ඕන. මෙතනින් යද්දි අපි ආයේ ගිහිල්ලා පෙරේත ලෝකෙ උපදිනවා නම් තිරිසන් ලෝකෙ උපදිනවා නම් මේ නිරේ ගිහිල්ලා උපදිනවා නම් අසුර නිකායේ වැටෙනවා නම් අපි මනුසත් භවින් මනා ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. එහෙනම් අපි පෙරදී. පරලොව දිනා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් කුල පුත්‍රය පරලෝහි හිත පිනිස පරලෝහේ සුඛ පිනිස පරලෝහ සැපය පිනිස සතර ධර්මයක් උපකාර කරනවා. ඒ තමා සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා. බලන්න කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා නම් ඔය ටික ඔක්කොම ලැබෙන බව අපි කලින්ම මතක් කළා නොවේද? භාග්‍යතුන් වහන්සේ කලින්ම මේ බව මතක් කළා. මොනවාද ඒ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වියග්ගපජ්ජේ යම් කෙනෙකුට සද්ධා සම්පදාව තිබෙනවා නම් කුමක් කෙරෙහිද? කුමක් කෙරෙහිද? වියග්ගපජ්ජේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අප සරණ ගිය දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට පැහැදීමක් තියෙන්න ඕන. සද්ධාව කියන්නේ මොකටද? පැහැදීමට. පැහැදීමක් තියෙන්න ඕන. ඒ අවබෝධය පිළිබඳ පැහැදීම ඇතිවෙන්න නම් අපි මේ ධර්මය මනාකොට පිරිසිදුව ඉගෙන ගන්න ඕන. මට හරිය පුදුමයි මේ කාලේ ධර්මයේ විකෘති කළා කියන තරම්, ඊගාවට ඉතිහාසය විකෘති කළා කියන තරම් මේ මාධ්‍ය වලින් හිතා ගන්න බෑ. නමුත් ඒ සියල්ල දේ අතර අපි දක්ෂ වෙන්න ඕන ශ්‍රද්ධා සම්පදාව ඇති කරගන්න. කුමක් ගැනද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි. කුමද්ද අවබෝධය? ඉතිපිසෝ භගවා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. අරහං කියන්නේ මොකද්ද? රාග, ද්වේෂ, මෝහ නැති කෙනෙක්. අද බොහෝ සිංහල බෞද්ධයා මේ බුදු ගුණ ටික තමන්ගේ දරුවන්ට කියලා දෙන්න තරම් වික්ත ප්‍රතිබල නැහැ. ඒ කියන්නේ දන්නේ නැහැ. එහෙම දන්නේ නැතුව තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේව හඳුනන්නේ නැහැ. එහෙම හඳුනන්නේ නැතුව ඒ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඒ පැහැදීම නැතුව ශ්‍රද්ධාව නැහැ. නමුත් අපි ඇති කර ගන්න ඕන භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව. ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදුයි කියලා අනුත්තරෝ පුරිස ධම්ම සාරති දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ, ඒ වාගේම බුද්ධ භගවා කියලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ දැනගෙන පහදින්න ඕන. වියග්ගපජ්ජය සීල සම්පදාව ඇති කර ගන්න ඕන. පින්වත් කුල පුත්‍රය,
මෙන්න කුලපුත්‍රයන් හැටියට උපාසක උපාසිකාවන් හැටියට තමන් රැකිය යුතු සීලය ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕන. සොරකමින් වළකින්නට ඕන. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නට ඕන. පින්වත්නි, මේ කාලේ මනුස්ස ලෝකේ ශීඝ්‍රයෙන් පිරිහීගෙන යන යුගයේ බුදුන් උපන් රටේ දැන් මේ වැරදි කාම සේවනයේ ඔන්න මේ ළඟදී නීතිගත කළා. ඒක දෙන්න කැමති නම් කමක් නැහැ කීවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙච්චර කල් දෙන්න කැමති වුණත් වැරදි කාම සේවනයේ යෙදিলা වුණොත් අල්ලගත් ආණ්ඩුවෙන් වැරදි වැඩක් කළා කියලා. දැන් ඒක නැති කළා. ඒ දියුණුවක් නෙමෙයි මේ මනුස්ස වර්ගයාගේ පිරිහීම. ඉතින් අවුරුදු 10ට බහැලා මුර්ග සංඥාවට යනකම් මේක යනවනේ. ඒ අතර තමයි අපි මේ යන්තම් මේක වළක්වාගෙන තවදුරටත් රැකගන්න අපේ ජීවිතයේ යහපතට රැකගන්න මේ උත්සාහ කරන්නේ. ඊගාවට බොරු කීමෙන් වළකින්න ඕන. දැන් අද රටේ බොහෝ ඉහළ තැන්වල ඉඳන්ම මේ බොරු කීමට ලැජ්ජාව බය නැති වෙලා තියෙනවා. මේ බොරු කීමෙන් වළකින්න ඕන. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකින්න ඕන. මෙන්න මේ ටික තමයි සීල සම්පදාව. පරලෝ ජය ගන්න පුළුවන්. සද්ධා සම්පදාව, සීල සම්පදාව ඇති කර ගන්න ඕන. ඊගාවට ත්‍යාග සම්පදා. ඔන්න පරලෝ ජය ගන්න නම් මොකද්ද ත්‍යාග සම්පදාව? තමන් හරි හම්බ කරගත්තා වූ ධනය මසුරු මල දුරු කරගෙන, තමන්ගේ මසුරු සිත දුරු කරගෙන, ලෝභ සිත නැති කරගෙන දන්පැන් පූජා කරන්න ඕන. දන්පැන් සංවිධානය කරන්න ඕන. නැති අයට පුළුවන් තරම් බෙදා දෙන්න ඕන. පින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරියට ගිනිගත් ගෙයකින් යමක් එළියට දා ගන්නවා වගේ කියනවා. ගෙයක් ගිනි ගනිද්දී ඒ යහපත කැමති කෙනා ඉක්මනට ගින්නට හසු වෙන්න නොදී ඒ තමන් සතු ධනෙ ඒ ගෙදර අස්සේ තියන්නේ නැතුව එළියට වීසි කර ගන්නවා. ගිනි අරගෙන ඉවරුණායි පස්සේ තමන්ට ඉතුරු වෙන්නේ එළියට වීසි කරගත්තු ටික විතරයි. භාග්‍යතුන් වහන්සේ වදාලා අන්න ඒ වගේ ත්‍යාගය පුරුදු කරන්නයි කියලා. තමන් මේ ජීවිතය පරිහරණය කරද්දී තමන් සතු දේ දන් දීලා බැහැර කරා නම් ඒ දේ ඒයින් රැස් වෙන පින පරලොවේදී තමන්ට යහපත පිණිස පවතිනවා. අන්න ඒක තමයි ත්‍යාග සම්පදා. පඤ්ඤා සම්පදා. පින්වත්නි, මේ සියල්ල අතර අග්‍රම සම්පදාව අපට ලබන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ තුලින් ලබන්නා වූ උපරිම දේ මේ ප්‍රඥා සම්පදාව ඇති කර ගන්න ඕන. ඒ ප්‍රඥාව තුලින් තමයි අපි විමුක්ති ඥාන දර්ශන මේ ලෝකයෙන් නිදහස් වීම කරා යන්නේ ප්‍රඥා සම්පදාවෙන්. මොකද්ද මේ ප්‍රඥා සම්පදාව? පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ. ඒ කුල පුත්‍රයා මේ ලෝකේ හට ගැනීම වෙනසීම පිළිබඳව නුවණින් ඇති කරගත්තු ප්‍රඥාවක් තියෙන්න ඕන. ලෝකයේ හට ගැනීම ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා යම් තැනක ඇස හටගත්තාද, කන හටගත්තාද, නාසය, දිවකය, මනස හටගත්තාද අන්න ලෝකේ හටගත්තා. යම් තැනක නාම රූපයන් හට ගැනීමෙන් මේ ඇස කන නාසය හටගනිද්දි ලෝකේ හටගත්තා. නාම රූප නැති වෙද්දි නැතිවීමෙන් මේ හටගත්තා වූ ලෝකය නැති වෙලා යනවා. මේ හට ගැනීම නැතිවීම දකින ප්‍රඥාව භාග්‍යතුන් වහන්සේ ලැබීම පිණිස බොහෝ දේශනා, සූත්‍ර දේශනා, ධර්ම දේශනා අපට දේශනා කළා තියෙනවා. අන්න ඒ ධර්ම දායාදයේ තුලින් අපි ප්‍රඥා සම්පදාව ලබා ගන්න ඕන. මෙන්න මේ කාරණා හතර අපේ ජීවිත තුල පුරුදු කරගත්තොත් පින්වත්නි අපිට පරලෝව දිනන්නත් පුළුවන්. ඉතින් වියග්ගපජ්ජ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙලෝ ජය ගන්න හැටි, පරලෝ ජය ගන්න හැටි. ඒ දේවල් පුරුදු නොකර අපි අන්‍යාගමිකයෙක්ටවත් අන්‍ය ජාතිකයින්ටවත් දොස්පරොස් කියා ඉඳලා වැඩක් වෙන්නේ නෑ පින්වත්නි. අපේ පිරිහීම තියෙන්නේ අපි ළඟමයි. අපේ දියුණු වීම තියෙන්නේ අපි ළඟමයි.
අපි ඒ අපට බොහෝ සෙයින් අනුකම්පා කළ අපගේ ශාස්ත්‍රූ අපගේ පියාණන් වූ අපි බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ අනුශාසනාවේ හික්මුණොත් අපි සියලුම දෙනා එකිනෙකා ධර්මයේ හැසිරුණොත් අපි දියුණුවෙන් දියුණුවට මෙලවත්පත් වේවි. අපි එකිනෙකා අපි බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා වූ ඒ ධර්මයේ හැසිරුණොත් අපි පරලොවත් ජය ගනීවි. ඉතින් මේ පින්බර වෙසක් සමයේ අපගේ තියෙන තම තමන්ගේ තියෙන සියලු දුස්චරිත දුරලලා දාලා තමන්ට යහපත පිණිස තම ජාතියට යහපත පිණිස තම රටට යහපත පිණිස සම්බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස අපි පෙළ ගැසෙමු. ඔබ සෑම සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. එතෙන් අපට අනුකම්පාවෙන් සතියන්ත සීල භාවනා පින්කම මේ වෙසක් සමය ආරම්භ කරමින් උදෑසන ධර්මානුශාසනාව උදෙසා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට මෙලොව පරලොව ජය ගන්න භාග්‍යවතුන් වහන්සේ වදාළේ උතුම් ධර්මයෙන් අපි හැමදෙනාටම පහදා දුන්නා. අපි හැමදෙනාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි. අද මේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනට සාදර දායකත්වයේ දක්වන්නට යෙදුනේ ඕස්ට්‍රේලියාවේ පර්ත් මහමෙවුනා භාවනාවට සම්බන්ධ සදහැවත් පිරිස විසින් ඒ සියලුම දෙනා බලාපොරොත්තු වෙනවා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඉතින් අපි රැස් කළගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක් දෙවිඳුන්, සතරවරම් දෙවියන්, සහම්ප්‍රති බ්‍රහ්මරාජයාණන් වහන්සේ, ගටිකාර බ්‍රහ්මරාජයාණන් වහන්සේ ඇතුළු සදෙව්ලෝ වාසී සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව අප සෑම සියලු දෙනාගේ ජීවිතවලට නොඅඩුව උදා වෙත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වාගේම මේ පින්වතුන් සඳහන් කරලා තියෙනවා අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හට මේ පින අනුමෝදන් කරන්න. පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ හට මේ පින අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. කරගෙන යන්නා වූ ශාසනික කටයුතු කිසි කරදරයක්, බාධාවක්, හිරිහැරකින් තොරව කරගෙන යන්නට මේ පින උපකාර වේවා. පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේටත් සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පින හේතු ආසනා වේවා. සාදු සාදු සාදු. මේ උදාර සත්කටයුත්තට දායකත්වයේ දක්වන්නට යෙදුන පර්ත් මහමෙවුනා භාවනා අසපුවේ උදව් උපකාර කළ සියලුම දෙනා නමින් යම්තාක් මිය පරලෝකීය ඥාතීන් වෙද්ද හිත මිත්‍රාදීන් වෙද්දේ සෑම සියලු දෙනා හටත් අප සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීයා වූ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා. සාපිපාසාදී දුක්ගිනි නොවෙත්වා. ඉක්මන් ආත්ම භවයකදී සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වාගේම සඳහන් කරලා තියෙනවා කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින රටවාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නට කියලා. ඉතින් අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුමහිමයෙන් උතුම් තිසරණේ ආශිර්වාදයෙන් කොරෝනා වසංගතයට හසුව පීඩාවට පත්ව රෝගී සිටින
රටවාසී ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය සැලසේවා. ඒ වාගේම අප රැස් කළා වූ සියලුම පුණ්‍ය මහිමයන්ගේ ආනුභාවයෙන් මේ කොරෝනා වසංගතය අප රටෙනුත් මේ පෘථිවි මණ්ඩලයනුත් ලෝකයනුත් වහවහා තුරන් වෙත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මේ සත්කටයුතු උදව් උපකාර කළ සියලුම දෙනාටත් ඒ හදා වැඩුවා වූ දෙමව්පියන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කායික මානසික සැප සැහැල්ලුව පිණිස කරන කියන සත්කටයුතු සාර්ථක වීම පිණිස මේ පින හේතු වාසනා වේවා. සියලුම දෙනාට ගෞතම සාසනය තුල සංසාර දුකින් අත් මිදීම පිණිසම මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. සියලුම දෙනාට තෙරුවන් සන්නයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම පූජනීය මහා සංඝරත්නයේ මේ සීල භාවනා වැඩසටහනට වැඩම කරමින් උතුම් ධර්මානුශාසනා පවත්වා වදාළේ භාග්‍යවතුන් වහන්සේ පාමුල තිරකොට අපගේ ජීවිතය සකස් කරගනිමින් අපි සියලු දෙනාගේ අභිවෘද්ධියත් සමස්ත ජාතිය අභිවෘද්ධියත් සකස් කරගන්න නොවලහා කටයුතු කරන්න අභිනව සම්බුද්ධ වර්ෂයේ අපට අවස්ථාව ලැබෙනවා නම් එය මොනතරම් වාසනාවන්ත කාරණාවක්ද. ඒ සඳහායි අපි ඔබට ආරාධනා කරන්නේ. ඉතින් අපට අනුකම්පාව ධර්මදේශනා පවත්වා වදාලා මහා සංඝරත්නය ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඒ වගේම ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ මේ මොහොතේ ලෝකයට දායාද කරගෙන අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවෙන් සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ පින්කම් මාලාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ පර්ත් මහමෙවුනා භාවනා ආසපුවට සම්බන්ධ පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ සියලු දෙනා සමග ඉතින් අද හවස් වරුවේත් උතුම් ධර්මානුශාසනාව රැගෙන මේ වැඩසටහනෙන් යලි අපි ඔබ මුණ ගැහිමේ අපේක්ෂාවයි අපිට තිබෙන්නේ. ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ. ඉතින් ශ්‍රද්ධා රූප වාහිනිය සමගත් ලක්කිරු ගුවන් විදුලිය සමගත් රැඳෙන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ. එhmenan අපි සම්බන්ධතාව මාදකට ප්‍රධාන පාලක මැදිරියට යොමු කරන්න සූදානම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.